නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාර්මික පින්තුනේ අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා අගිය සතියේ විදුලිය සඳවීමක් නිසා අපිට රූප හැඳින්වීම අවසන් කරන්න බැරි වුණා. එම නිසා නැවතත් කිසියම් කෙටි හැඳින්වීමක් සමග ඒ අපි හදිසියෙම නවත්තපු තැන දක්වා ගිහිල්ලා ඊට පස්සේ නැවතත් විස්තරාත්මකව කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා අපි මේ රූප කියන පරමාර්ථ ධර්මය දේශනා කරන්නට අපි ආපු මොහොත දක්වා අපි අභිධර්ම දේශනාවන් කරගෙන ආපු පිළිවෙල. අභිධර්මය කියන්නේ හැඳින්වීමක් කරලා ඊට පස්සේ චිත්ත කියන කොටස, චෛතසික කියන කොටස, ඊළඟට චෛතසික කොහොමද චිත්ත ඇතුලේ යෙදෙන්නේ කියන එක නේ එහෙම අපි ආවේ. ඊළඟට ඒත් එක්කම අපි සාකච්ඡා කළා පටිසන්ධි චිත්ත විශේෂයෙන් 19ක් ගැන. ඒ වගේම චිත්ත වීතියක් හැදෙන විදිය, වැඩ කරන ක්‍රමය. ඉතින් ඔක්කොම කතා කරලා තමයි අපි රූපය සම්බන්ධව ආවේ. රූප පාඩම ටිකක් දිගයි. හැබැයි මේකේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. රූපය හඳුනා ගැනීම, රූපය විභාග කිරීම, ඒ වගේම රූප ඇති වෙන්නේ කොහොමද කියලා බලන එක, සහ රූප වැඩ කරන්නේ රූප කලාප බවට පත් වෙන. අන්නේ රූප කලාප. මේ ආකාරයට අපිට මම හිතනවා දවස් තව 4ක් විතර මේකට ගත කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්තම් මේක අපිට තේරෙන්නේ නැහැ එක දවසින් සිද්ධ කළොත්. හොඳයි. අපි ස්ලයිඩ් එකට යන්න කලින් මම කෙටි දෙයක් අහන්න කැමතියි. ප්‍රශ්නයක්. රූපේ ආයුෂ කොච්චරද? හොඳ ප්‍රශ්නයක් නේද? දැන් අපිට ආයුෂ තියෙනවා. දැන් අපි මේ රූපනේ මේ ඔක්කොම මේ අවට මේ සියල්ල රූප. රූපේ ආයුෂ කොච්චරද? අපි කොහොමද ඒක ගණන් ගන්නේ? කැල්කියුලේට් කරනවා. එහෙම බැරි නම් කෙනෙකුට කියන්න පුළුවන් චිත්තයේ ආයුෂ කීයද කියලා. ක්ෂණය. චිත්තයක් හැදෙන්න කොච්චර යනවද? ක්ෂණ මාත්‍ර ක්ෂණය. කොහොමද අපි කියන්නේ? අපි දැන් අභිධර්මයේ සාකච්ඡා කරා චිත්තයක්. ඕනම චිත්තයක්. ඒක ක්‍රියා චිත්තයක්, විපාක චිත්තයක්, ජවන චිත්තයක්, මොන හෝ චිත්තයක් හැදෙන්න කොච්චර වෙලාවක් යනවද? අපි කිව්වා වෙලාව ටිකක් යන හින්දා චිත්තක්ෂණ කියන ඒවා 17ක් අවශ්‍යයි කියලා. මතකද? චිත්තක්ෂණ කියන ඒවා 17ක් අවශ්‍යයි කියලා අපි කිව්වා. කියන්නේ ඕනම චිත්තයක් හැදෙන්න චිත්තක්ෂණ 17ක් අවශ්‍යයි. ඒ කියන්නේ අර අතීත භවංග ඉඳලා තදාරම්මන දක්වා යන ගමන චිත්තක්ෂණ 17ක් අවශ්‍යයි. මේ හැම චිත්තක්ෂණයකටම ඇතුලේ චිත්තක්ෂණයේ ඇතුලේ තියෙනවා ෂණ. අපි ඒවට කියනවා මේ චිත්තක්ෂණ ඇතුලේ තිබෙන කණ කියන ඒවා ක්ෂණ. දැන් ඔබ මේ මතක් කර ක්ෂණයක් කියලා. අන්න ඒවා. ඒවා කීයක් තිබෙනවද එක චිත්තක්ෂණයකට? 17. ඒවා 17ක්. 7ක්. 17ක්. නෑ චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඔව්. එක චිත්තක්ෂණයක් ඇතුලේ ක්ෂණ කීයක් තිබෙනවද? කණ. චිත්තක්ෂණනේ. දැන් අපි අනිච්ච දුක්ඛ අනාත්ම වලට දාලා බලන්න වෙන්නේ. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේකේ පැවැත්ම ආරම්භයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක්. එහෙනම් උපාදතිති බංග අල්ලාරෙති. දැන් තමයි ගාවෙලිය නේද? චිත්තක්ෂණයේ ඇතුලේ තියෙනවා ක්ෂණ 3ක්. උපාද ක්ෂණය, ඊළඟ තිති ක්ෂණය, බංග ක්ෂණය. ක්ෂණ 3ක් තියෙනවා එක චිත්තක්ෂණයක්. එහෙනම් දැන් රූපය වැඩ කරන්නේ චිත්තක්ෂණ 17ක් ඇතුළේනේ. දැන් මම අපි හිතමු මොකක් හරි රූපයක් දැන් ඔබ දිහා බලනවා. මගේ චක්කු ප්‍රසාදය පාවිච්චි කරලා ඔබ වර්ණයක් වශයෙන් මට පේනවා. ඒතර ඔතන චිත්තයක් හැදෙනවනේ. රූපයක් පවතින්නේ ඔය චිත්තේ ප්‍රමාණයටම නේද? ඒ රූපයේ ආයුෂය තිබෙන්නේ ඔබ දකින්න දැන් ඔබගේ රූපේ මට චක්කු ප්‍රසාදය හරහා ගත්තම එතකොට ඔබගේ මම ගන්න ඔබගේ රූපේ කොච්චර ආයුෂයක් මගේ චිත්තයක් ඇතුළේ තියෙන්න පුළුවන්ද එහෙනම්? එහෙනම් තියෙන්න පුළුවන්
චිත්තක්ෂණ 17ක් දක්වා පමණයි. නමුත් අපි හරියටම ගණන් හැදුවා. හරියටම ගණනය කරොත් එක රූපයක ආයුෂ කොච්චරද කියලා අපිට ගන්න වෙන්නේ චිත්තක්ෂණ වලින්. අර උපාදිතී බං එකතු කරලා ගන්න. එහෙනම් අපිට ගන්න වෙන්නේ අර 17 චිත්තක්ෂණ 17 අපිට සිද්ධ වෙනවා මොකක් කරන්න? තුනෙන් වැඩි කරන්න. ඒතර කීයක් එනවා? 51යි. 51ක්. ක්ෂණ 51ක් තමයි රූපේ කාලය. දැන් පේනව නේද? ක්ෂණ 51ක් තමයි එක රූපයක ආයුෂය, ලයිෆ් ස්පෑන් එක. අනේක ඊට වැදගත්. දැන් මේ හැම රූපයකම අපි කතා කරන රූප 28ක්. මේ රූප 28ේම ගත්තොත් එක රූපයක ඒ හැම රූපයකම ආයුෂ තිබෙන්නේ ක්ෂණ 51ක්. හරි. ඊළඟට අපි යමු අපේ ස්ලයිඩ්ස් වලට. හොඳයි. ඔය දැන් මේ මෙතන රූප 28යි නේ අපි කතා කරන්නේ රූප 28යි. මේ රූප 28 හැම රූපයකටම ක්ෂණ කීයක් තියෙනවද ආයුෂ? ක්ෂණ 51යි. 51යි. ක්ෂණ 51යි. මෙහෙම කියන්නත් පුළුවන්. චිත්තක්ෂණ 17යි. හැබැයි 17 ඇතුලේ 3 තියෙනවා. එතකොට 51යි. එතකොට මේ රූප 28 අපි කතා කරනවා මහා භූත රූප 4ක් තියෙනවලු. උපාදාය රූප 24ක් තියෙනවා. මහා භූත රූප කියන්නේ ප්‍රධාන. ඒ කියන්නේ ප්‍රධාන මට්ටමේ තියෙන රූපේ. ඒ වයින් තමයි අනිත් ඔක්කොම අර 24ම හැදෙන්නේ. අපි මේවා කතා කරන්නේ රූපේ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? විකාරයට. විකාරය කියන්නේ ඩිෆෝම් වෙච්ච එකක්. ඒ කියන්නේ මේ රූපේ කියලා අපි දකින්නේ මේ පුද්ගලයෝ, වස්තු හැම දෙයකම තියෙන්නේ ප්‍රകൃතිය නෙමෙයි විකෘතියක්. අපි ඒක දා කතා කළා. ඒ වෙනසපත් වෙන්න විවිධ හේතු තියෙනවා. උෂ්ණත්වය වෙන්න පුළුවන්, ශුද්ධා පිපාස නැත්නම් බඩගිනි පිපාස වෙන්න පුළුවන්. ඒ වගේම සත්වයන්ගෙන් අපිට වෙන කරදර වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් වෙන වෙනස් මේ අපිට භෞතික වස්තු වලට ඒවා තියෙනවා. ඒවා හරහා මේ ප්‍රകൃතිය කියන එක අපේ ප්‍රകൃතිය වෙනසකට භාජනය වීම හරහා තමයි රූපය නිර්මාණය වෙන්නේ. එතකොට මෙතනත් අපි කතා කරා රූප 28යි. එතකොට තනි රූපයකට වැඩ කරන්න බෑ රූපයක් වශයෙන්. රූපය වැඩ කරනකොට රූපේ ගෲප් එකක් බවට පත් වෙනවා. රූප කලාපයක් බවට පත් වෙනවා. එතකොට රූප කලාප තිබෙනවා 21ක්. අපි අන්තිමටම කරන්නේ ඒකයි. ඒවා 21ක් තියෙනවා. ඒ වගේම අපි කිව්වා රූපවලට චිත්ත චෛතසික වලින් තොරව පහළ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ නාමයන්ගෙන් තොරව පහළ වෙන්න පුළුවන්ද? දැන් අර උදාහරණෙන්න පේනවා රූපේ ආයුෂ කතා කරද්දිම පේනවා රූපයට නාමයන්ගෙන් තොරව පවතින්න බෑ. ඇයි නාමයේ පැවැත්මට සාපේක්ෂව තමයි රූපේ පැවැත්ම කතා කරන්නේ. මේ රූපේ කතා කරන්නේම නාමයේ පැවැත්මට සාපේක්ෂව. නාමය කියන්නේ චිත්තචෛතසිකනේ. චිත්තචෛතසික. ඒ චිත්තචෛතසික වල ඉතින් එකටනේ හටගන්නේ. ඒතර ඒවා චිත්තක්ෂණ වශයෙන් ගන්න. ඒ චිත්තක්ෂණ වල ආයුෂ ප්‍රමාණයට තමයි රූපේ ආයුෂත් අපි ගණන් කරන්නේ. ඒ නිසා අපි කියනවා චිත්තචෛතසික වලට පවා රූප වැදගත්, රූප වලට චිත්තචෛතසික වැදගත්. අපි ළඟ බෙදුවා මේ රූප කොටස් 28 දෙකකට නිප්පන්න රූප සහ අනිප්පන්න රූප. නිප්පන්න රූප කියන්නේ ඒ අදාළ රූපේ ස්වභාවය අපිට හොයාගන්න පුළුවන්. ලක්ෂණ හොයාගන්න පුළුවන්. හැබැයි අනිප්පන්න කියලා කොටසක් තියෙනවා. ඒවයි ලක්ෂණ අපිට හොයාගන්න බෑ. ඒවා ස්වභාව ලක්ෂණ නැහැ ඒවා. ඔය ඉස්සරහට පෙනියයි ඒවා. දැන් මේ තියෙන රූප 28 සාමාන්‍ය 28 මහා බුදු රූප 4 පසාද රූප 5 ගෝචර රූප 4 භාව රූප 2 හදේවත්තු 1 ජීවිත රූප 1 ආහාර රූප 1 මෙන්න මේ ටික අනිප්පන්නයි මේ මෙතනින් ආහාර වලින් පස්සේ ටික පරිච්ඡේද විඤ්ඤාති විකාර ලක්ෂණ ඒ ඔක්කොම ඒවට ස්වභාව ලක්ෂණයක් නැහැ ඒවා නිකන් අර ඇබ්ස්ට්‍රැක්ට් more abstract නිකන් ඒකේ තියෙන්නේ හැදිච්ච ස්වරූපයක් නැහැ ඒවා ගොඩක් වෙලාවට අර මේ අනිකුත් ඒවා හරහා ඒ අනිකුත් ඒවා නිර්මාණය වෙන්න හැදෙන ඇබ්ස්ට්‍රැක්ට් මට්ටමේ නැත්නම් අපි වල කියන්නේ ස්වභාව ලක්ෂණයක් නැතුව හටගන්න රූප ටික. මෙතනින් පල්ලෙහා පරිච්ඡේද වලින් පල්ලෙහා.
දැන් ඊළඟින් එක හොඳට පේනවා මෙතන මෙතින් ආහාර රූප දක්වා ඒ ටික ඒ 18 නිප්පන්නයි ඒවට ස්වභාව ලක්ෂණයක් තියෙනවා ලක්ෂණ හොයාගන්න පුළුවන් අනිප්පන්න 10 අර පරිච්ඡේද 1යි විඤ්ඤාති 2යි විකාර 3යි ලක්ෂණ 4යි ඒවට අනිප්පන්න ඒව ස්වභාව ලක්ෂණයක් හොයාගන්න බෑ හොඳයි මේ තමයි නිප්පන්න රූප 18 අපි දැන් අර පළවෙනි ඊළඟ පසුගිය ස්ලයිඩ් එකත් අපි දැක්කා පිටත් කතා කරා ඊළඟ අනිප්පන්න රූප 10 මේ ටික පිටත් කතා කරා මේ ටික අපි එදා මහා භූත රූපත් කතා කරා අපි එදා කිව්වා මහා භූත රූප තනියෙන් පහළ වෙන්නේ ඕනම රූපයක මහා භූත රූප හතරම තියනවාද දෙකක්ද තියෙන්නේ ඕනම වස්තුවක් කියන්නේ රූපයක් සහිත වස්තුවක මහා භූත රූප එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද දෙකක් අනිවාර්යෙන් තියෙනවා. හතරම අනිවාර්යෙන් තියෙනවා. අන්න. නමුත් වෙන්නේ එකක් දෙකක් තුනක් වැඩිපුර පේන්න පුළුවන්. එකක් වැඩිපුර පේන්න පුළුවන්. නමුත් ඒකෙන් කියන්නේ අනිත් තුන නෑ. දැන් වතුරෙත් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායු. අන්න දැන් අපි වතුරේ අපි හිතගෙන ආපෝ විතරයි කියලා නේ. ඒ අපට අර පේන ලක්ෂණේ. දැන් වතුර වල අපි ගත්තයින් පස්සේ අපි හිතනවා මේකේ මේ වතුර ගතියක් නෑ මේකේ තියෙනවා. මේකේ තියෙනවා තද ගතිය. දැන් අපිට කොහොමද ඒක තේරෙන්නේ? දැන් ප්‍රෙෂර් වොෂ් කරනකොට අපිට තේරෙන්නේ නැද්ද ඒක? තේරෙනවද ඒක? දැන් ප්‍රෙෂර් වොෂ් එහෙම කරනකොට අපිට තේරෙනවද වතුර කොච්චර තදද කියලා සැරද කියලා? අන්න. සමහරවිට යකඩ කපන්නත් පුළුවන්. ඇයි? පටවි ගතිය තියෙනවා ඒකට. නමුත් අර අපි හැල්මේ ගත්තම අපි එකපාරට ගත්තම වතුරේ අපිට පේන්නේ හાર્ඩ්නස් එක. අපි කක්කල කියන ලක්ෂණය අපිට පේන්නේ. ඒතොර ඒ නිසා මේ හතරම තියෙනවා හැම රූපයකම. නමුත් එකක් දෙකක් තුනක් හෝ එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන් වඩා ප්‍රකටව තිබෙනවා. නමුත් ඒකෙන් කියන්නේ හතර නෑ කියලා. ඒ හතරම තියෙනවා. මේ මම කියපු නිසා ආයි රිපීට් කරන්නේ මේ පසාද රූප පහ මේවා මේ පහ චක්කු සෝත ගාන જીවහා කාය කියන අපිට මේ කර්මයෙන් ලැබෙන ඒවා ඇත්ත වශයෙන්ම මේවා දැන් ඔබගේ ඇහැ ඔබගේ කන ඔබගේ නාසය ඔබගේ දිව ඔබගේ ශරීරය මේ ඔක්කොම ඔබට මේ ලැබෙන්නේ කොහෙන්ද ලැබෙන්නේ කර්මජනේ දැන් මෙතන මේ ඔක්කොම ටික මේ රූපාවචර අරූපාවචර කට්ටියට හම්බ වෙනවා නෑ රූපාවචර ලෝකවල උපදින සත්වයන්ට රූප 23යි 15න් 28ක් පහළ වෙන්නේ අරූපාවචර ලෝකවල උපදින සත්වයන්ට ඒ කියන්නේ බ්‍රහ්මයන්ට රූප 17යි 15යි මම පොඩි දෙයක් කියන්නම් ටිකක් වෙනසකට දැන් අපිට තියෙනවානේ මේ චක්කු පසාද සෝත පසාද ගාන පසාද જીවහා පසාද කාය පසාද නමුත් බ්‍රහ්ම ලෝකවල උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16 ඊට මේකක් අතාරින්න ඕන අර අසඤ්ඤ සත්‍ය අතාරින්න ඕන මොකද එතන රූපයක් නැහැනේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ නම් 15 අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 උපදින සත්වයන්ගේ විශේෂයෙන්ම අපි ගමු රූපාවචර අරූපාවචර ටිකක් වෙනස් රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින අය අසඤ්ඤ සත්‍ය හැර ඒ 16ම ඉන්න අයගේ මේ ගාන පසාදයේ જીවහා පසාදයේ කාය පසාදයේ නැහැ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ බ්‍රහ්මයෝ අතරේ. බ්‍රහ්මයෝ අතරේ ස්ත්‍රී පුරුෂ භාවය නැහැ. අර මතකද ආවස්තර බ්‍රහ්ම ලෝකෙන් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ස්ත්‍රී පුරුෂ භාවයක් තිබුණාද ඒගොල්ලෝ ගන්න? මේ ලෝක විකාශනය වෙනකොට ලෝකය ආයි පටන් ගන්නකොට තිබුණේ නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් ආවනේ මිනිස්සු කාමයට බරවන්නේ. ඒතර මම පොඩි එකතුවක් මම කරේ දැන් අපිට මේ පහම තියෙනවා පසාද රූප වල නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝක 15කම තියෙන්නේ චක්කු සහ සෝත පසාද විතරයි. අපි තව දෙයක් මෙතන කිව්වා මේ දැන් සාමාන්‍ය සූත්‍ර පිටකේ අපි දන්නේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා ඉන්ද්‍රිය ටිකක්. නමුත් මේ අභිධර්මයේ පෙන්වුම් කරනවා මේ ඇහැම නෙමෙයි මුළු ඇහැම නෙමෙයි ඇහි වැඩේ කරන්නේ. මුළු කනම නෙමෙයි කනේ කාර්ය කරන්නේ. මුළු නාසයම නෙමෙයි නාසය කාර්ය කරන්නේ. මුළු දිවම නෙමෙයි දිවේ කාර්ය කරන්නේ. මුළු ශරීරයම නෙමෙයි ශරීර කාර්ය කරන්නේ. මොකද අභිධර්මයේ කියන්නේ මේ ඇහැ ඇතුලේ තිබෙනවා පසාද ස්වરૂපයක්. සෙන්සිටිව් ඒරියා එක. සංවේදී ප්‍රදේශයක්. අන්නේ සංවේදී ප්‍රදේශයට තමයි රූපය ඇවිල්ලා වදින්නේ. මේ කනේ තිබෙනවා සංවේදී තැනක්. එතනට තමයි ශබ්දය ඇවිල්ලා වදින්නේ. මේ නාසයේ තිබෙනවා සංවේදී තැනක්. එතෙන්ට තමයි ඇවිල්ලා මොනවාද ගන්ධය වදින්නේ ඊළඟ දිවේ තියෙනවා සංවේදී තැනක්
එතන තමයි ඇවිල්ලා රසය වදින්නේ. ඒ වගේම ශරීරය මුළු ශරීරය ගත්තොත් ශරීරයේ තියෙනවා සංවේදී ස්තරයක්. අන්න එතනට තමයි ඇවිල්ලා පහස පොට්ටබ්බේ වදින්නේ. එහෙනම් අභිධර්මයේ ගොඩාක් නිශ්චිත ආකාරයට ඉන්ද්‍රියන් විග්‍රහ කරනවා. පසාද වශයෙන් අරගෙන රූප වශයෙන් අරන් මේ ටික ඔක්කොම කර්මාන් රූප. ගෝචර රූප 4යි අරව යනික් පැති අරමුණු වර්ණ ශබ්ද ගන්ධ රස. අපි එදා කිව්වා මේ ඇයි මෙතෙන්ට මේ පොට්ටබ්බේ නැත්තේ ඇයි? ඒකට හේතුව තමයි ওই පොට්ටබ්බේ පහස කියන එක අර සතර මහා භූතවල පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන යටතේ තමයි පහස කියන එක තියෙන්නේ. ඒ නිසා ඒක නැවත වෙනම දක්වන්න හේතුවක් උනේ නෑ මෙතන. ඒක නිසා තමයි ඒකේ විදිහට තියෙන්නේ. ඊළඟට භාව කියන එක. දැන් මෙතන කියනවා මේ පුරුෂ භාවය සහ ස්ත්‍රී භාවය. ඒකට මෙතනින් කියන්නේ අපි පිරිමියෙක් වෙන්නේ ඇයි? අපි කාන්තාවක් වෙන්නේ ඇයි? ඒතර ඒක පැහැදිලිවම රූප කලාපවල කොටසක්. රූප දෙකක් ඇත්ත වශයෙන්ම. දැන් සාමාන්‍යයෙන් කියනවානේ මේ අපි ප්‍රතිසන්දියක් ගත වෙන මොහොතේ ඒ කියන්නේ දැන් අපි මැරිලා චුතිචිත්තේ මැරිලා අපි ආයි උපදිනවනේ. කොහරි මෙතිස්සෙක් තලයේ තැනක ඒ උපදින ගමම්ම අපට රූප කීයක් හට ගන්නවා? අපට රූප 9ක් හට ගන්නවා. අපි ඒවට කියනවා මේ මෙන්න මේවා අර පසාද පහ හට ගන්නවානේ. චක්කු පසාදේ, සෝත පසාදේ, ගාන පසාදේ, જીවහා පසාදේ, කාය පසාදේ. ඊළඟට මේ දෙකෙන් එකක් හට ගන්නවා. ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය. මේ දෙක එකක් හට ගන්නවා. සමහරුන්ගේ මේවා ඒ සම්පූර්ණයෙන් හටගන්නේ නැහැ. ස්ත්‍රී භාවයේ සම්පූර්ණයෙන් හටගන්නේ නැහැ. පුරුෂ භාවයේ සම්පූර්ණයෙන් හටගන්නේ. ඒතකොට ඒවා අඩු වැඩි වීමක් වෙනවා. ඒකට මේ ඒ කියන්නේ ඒකත් කර්මානුරූපී වෙන දෙයක් නේ. ඒතර මේ ඉති භාවයේ සහ පුරුෂ භාවයේ කර්මානුරූපී වෙන දෙයක් නිසා කියන්නේ මේ ටික ඔක්කොම ඇත්ත වශයෙන් මේ නමයම. ඒතර ඒ අය කරපු කර්ම නිසා සම්පූර්ණ පුරුෂ භාවයක් හම්බෙන්න තියෙනවා. සම්පූර්ණ කාන්තා භාවයක් හම්බෙන්න තියෙනවා. මේ දෙකේ මිශ්‍රිතයක් වෙන්න පුළුවන්. ඒතර පැහැදිලිව මේ භාවයන් කියන්නේ භාව දෙක පුරුෂ භාවයේ සහ පුරුෂ භාව රූපේ ඉති භාව රූපේ අර පටිසන්ධි චිත්තය ගන්නකොටම අපට එන රූපයක්. පසාද රූප පහට අමතරව එයින් එකක්. ඊළඟ හදේ වස්තුව හට ගන්නවම. හදේ වස්තුව කියන්නේ මොකද්ද මේ? හදවතේ ලේ ආශ්‍රිතව රුධිරය ආශ්‍රිතව තිබෙනවානේ මනස අපේ ඔය පටිසන්ධි විඥානය හැදෙන්නේ එතනනේ. අපි මරුණම ආයි උපදිච්ච ගමම්ම ඒ උපදිච්ච සත්වයාගේ හදවත තිබෙනවානේ. සතෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ හැම සත්වයාගේම හදවත ආශ්‍රයෙන් තියෙන රුධිරේ. හදවත ළඟ තියෙන රුධිරේ තියෙනවානේ. අන්නේ රුධිරයට තමයිලු මේ හදේ වත්තුව ඇතිවන්නේ. හදේ වත්තුව එතන තියෙනවා. ඊළඟට ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ රූප ඔක්කොම පවතින්නේ ජීවිතේන්ද්‍රිය කියන රූපේ නිසා. ඒ කියන්නේ ඒක තමයි ඇති කරන්නේ, පවත්වන්නේ, මේ විනාශ වෙන්නේ හැම රූපයකටම ජීවිතේන්ද්‍රියක් තියෙනවා. හොඳයි. දැන් එතකොට මේ භාව රූප දෙක අපි ඒකට කියනවා පුම් භාවන, පුරිස භාව සහ ඉති භාව කියලා. හදේ වත්තු. දැන් මේකෙන් කියන තව මොකක්ද කියන්නේ? මේකෙන් තව දෙයක් කියනවා නේද? මේ අපි පුරුෂයෙක් සහ ස්ත්‍රියක් වුණේ එහෙනම් පැහැදිලිවම මොන හේතුවක් නිසාද එහෙනම්? කර්ම හේතුවක් නිසා තමයි අපි වෙලා තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ මෙතනට මේ භාව කියන එක වෙනම ගන්න. ඊළඟට හදේ වත්තු. දැන් මේ හදේ වත්තු කියන එක මම විස්තර කරා මේ අපි උපදිච්ච ගමම්ම මේ අපේ දැන් අර භවංග විඥානේ කියනවානේ එහෙන් මෙහෙන් යන එක මෙහෙන් ගිහලා ඒකට යනවා ඒකෙන් ඒකට යනවා. ඒක ඇතුළේ මේ ඔක්කොම තියෙන්නේ. අන්න ඒක ඒ ලබන ජීවිතේ සතෙක් ගමුකෝ නැත්නම් වෙනත් දෙයක් බ්‍රහ්මෙක් හරි මිනිස්සෙක් හරි අන්න ඒ පුද්ගලයාගේ හදවතක් තියෙනවානේ. මේ හදවත ආශ්‍රිතව තිබෙන රුධිරය. දැන් ලේ කියන ඒවා ඇඟේ හැමතැනම දුවනවා රුධිරය. නමුත් හදවත ආසන්නයේ තිබෙන ලේත් එක්ක තමයි ওই පටිසන්ධි විඥානේ තියෙන්නේ. එතකොට දැන් ඔබට පේන පංච ඉන්ද්‍රිය විඥානවලට ස්ථාන වෙනවා පසාද රූපනේ. දැන් චක්කු පසාදය, සෝත පසාදය, ගාන පසාදය, જીවහා පසාදය, කාය පසාදය තමයි පංච ඉන්ද්‍රිය විඥානවලට. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන නේද? જીවහා විඥාන, කාය විඥාන වලට පසාද රූප ටික තමයි මේ බේස් එක වෙන්නේ. නැත්නම් පදනම වෙන්නේ. මනෝ විඥානේ. ඒකට මොකද? අන්න ඒකට තමයි මේ හදේ වත්තු. ඒ කියන්නේ ඒකේ තමයි මේ පටිසන්ධි විඥාන ටික ඔක්කොම වැඩ කරන්නේ.
ජීවිත රූප. මම කලින් ප්‍රකාශ කරා මේ ජීවිත රූප කියන්නේ මේ සියලුම රූප පවතින ජීවිත රූපේ නිසා. දැන් ඔබට මතකද දන්නේ අපි කිව්වා මේ ඔබට මතකද දන්නේ අපි කිව්වා මේ චෛතසික ඉගෙන ගන්නකොට සියලුම චෛතසික පවතින එක චෛතසිකයක් හේතු වෙනවා. මතකද? ඒක ජීවත් කරවන්නේ සියලුම චෛතසික 52ම ජීවත් කරවන්නේ එක චෛතසිකයක් තියෙනවා. මොකක්ද ඒකේ නම? මතකද? ඔන්න යනවා චෛතසික පාඩම. අඤ්ඤ සමාන චෛතසිකවල තිබෙනවා සබ්බ චිත්ත සාධාරණ වන එක චෛතසිකයක්. අන්න ඒකෙන් තමයි සියලුම චෛතසික නිර්මාණය කරන්නේ, පවත්වා ගන්න, විනාශ වෙන්නේ. නැවතත් අලුතෙන් චිත්තයක් හට ගන්නකොට ඒකෙන්ම තමයි ඒ චෛතසික පරම්පරාව හදාගන්නේ, පවත්වන්නේ නැති වෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ? මතකද? ජීවිතේන්ද්‍රිය. මතකද? ජීවිතේන්ද්‍රිය අපි ඔක් කරා. විස්තර කරායද? ඒ වගේම රූපයට තිබෙන ඒහා සමානවම රූපයක් සියලු රූප පවත්වා ගන්නවා. සියලු රූපවල ජීවිතය නැත්නම් මුදුන් මන් කඩ වගේ තියෙන මේ රූපේ. ඒක ජීවිත රූපය. අපිට පේනවා චිත්තජ, උතුජ සහ ආහාරජ කියන්නේ මේ රූප නිර්මාණය වන හේතු. දැන් අපි ඒක සාකච්ඡා කරනවා රූප සමුත්ථානය කියන දේශනාවෙන්. මේ රූප හට ගන්න හේතු තියෙනවා හතරක්. කර්මය නිසා හටගන්න රූප තිබෙනවා. අපි නම් කර්මජ කියලා. ඒ වගේම සිත හරහා හටගන්න ඒවා චිත්තජ කියලා කියනවා. ඒ වගේම උෂ්ණත්වය හරහා හටගන්න රූප තිබෙනවා. කියනවා උතුජ කියලා. ඒ වගේම ආහාර පාන දිරවීම හරහා ඕජ කියන එක හරහා හටගන්න රූප එක ආහාරජ. දැන් මතක තියාගන්න මේ චිත්තජ, උතුජ, ආහාරජ කියන්නේ යම්කිසි ජීවිතයක් අපි ගත කරනකොට ඒ ජීවිතයේ ඇතුලේ හටගන්න රූප ටිකක්. මේ තුනෙන් හටගන්නේ. නමුත් කර්මජ රූප ඒ වගේ නෙමෙයි. කර්මජ රූප හරිම ස්ථාවරයි. දැන් කර්මජ රූප ගත්තොත් අපි දන්නවා මේ විශේෂයෙන්ම ඔය දැන් අපේ ස්ත්‍රී පුරුෂ භාවයේ අපේ මේ පසාද රූප ඕවා කර්මජයි. ඒතර ඒව පාලනය කරන්න බෑ. ඒවට සාමාන්‍යයෙන් අරමුණු වලින්. ඒවා පාලනය වෙන්නේ අර ගිය ආත්ම වලින් ගෙනාපු කර්ම නිසා. ඒතර ඒ කර්ම ටික හරියට පවත්වා ගන්නට ජීවිත රූපේ තමයි උදව් කරන්නේ. ඒ ජීවිත රූපේ හරහා තමයි කර්මජ රූප පවතින්නේ. අන්න. ඒ නිසා ජීවිත රූපේ හරිම අත්‍යවශ්‍යයි මේ කර්මජ රූප පවත්වා ගන්න. දැන් අපි කර්මජ රූප නොපැවතුනොත් අපේ සියලුම දේවල් විනාශ වෙනවා. අපි ජීවත් වෙන්න අමාරුයි. දැන් මෙතින් චිත්තජ, උතුජ සහ ආහාරජ යන හේතු තුන ඒවායින් උපදවන රූප සමීපෙම තියෙනවා. ඒවා ඇත්තට ප්‍රශ්නයක් නෙවෙයි. ඒවයි උපදවන රූප. එම නිසා එකී රූප තුන පාලනය කරන්න කිසිවක් අවශ්‍ය නැහැ. නමුත් කර්මජ රූප කියන අතීත කර්මයකින් ඇතිවෙච්ච රූපනේ. දැන් අපි පුරුෂයෙක් වුණේ ඇයි, කාන්තාවක් වුණේ ඇයි, මගේ ඇහැ හොඳ, ඇයි මගේ කන හොඳ, මේ ඔක්කොම ගිය ආත්මෙන් එන්නේ. අන්න ඒවා පාලනය කරන්න යම්කිසි ධර්මයක් අවශ්‍ය වෙනවා. අපි ඒකට කියනවා ජීවිත රූප කියලා. ආහාර කිව්වයින් පස්සේ දැන් ආහාරයත් රූපයක්ද? ඔව්නේ. ආහාරය කියන්නේ රූප. කොහෙද මේ ආහාර රූපේ තියෙන්නේ? අපි කෑම ටික කෑව. දැන් මේ කියන්නේ මේ එළිය තියෙන ආහාරයද කෑම කෑවයින් පස්සේ දිරෙව්වයින් දිරවනකොට හැදෙන රූපේද? ඕජා. මේ කියන්නේ එළිය තියෙන එක නෙමෙයි. එළිය තියෙන එකත් ඉතින් කෙලින්ම රූපයක්. ඒකේ පඨවි තියෙනවා, ආපෝ තේජෝ වායය තියෙනවා. ඒ අනිකුත් උපාදාය රූපක් තියෙන පුළුවන්. නමුත් මේ කියන්නේ ආහාර කෑවයින් පස්සේ එකෙන් හැදෙන මොකද කියන්නේ? ඕජ කියන එක. ඒ ඕජාව කියන්නේ. කියන්නේ ඇතුළේ නිර්මාණය වන ඕජාව. නේ? ඉතින් ශරීරයේ අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන බොහෝ කාලයක් පවත්වන ආහාරයන්නේ ඕජාව නම් ආහාර රූපේ. දැන් අපි ආහාර ගත්තම අපි සතියක් විතර ජීවත් වෙනව නේද? එහෙම ජීවත් වෙනවා. ආහාර ටිකක් හොඳට ගත්තොත් එක දවසක එතනින් එහාට සතියක් විතර හොඳයි නේද? ඒතර මේ ආහාර ඕජාව ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ හැඩයක් අනුව. එහෙම තියෙනවා. ඔය විටමින් වර්ග ගත්තාම අනිකුත් සප්ලිමන්ට්ස් ගත්තාම අපේ ඇඟ ඇතුලේ මොනවා හරි විදියකට ඒවා නිර්මාණය වෙලා තියෙනවනේ. කියන්නේ හැඩයකට අන්න ඒවට කියන්නේ ආහාර රූපය කියලා. හරි එළියට ආහාර රූපයක් තියෙනවා කන්ට කලින්. හැබැයි අරක කියන්නේ අරක ඊට වඩා බොහොම පරමාණු මට්ටමක් ඒක. ඕජා කියන්නේ. එතකොට සියලු වස්තු වල මේක තියෙනවා. දැන් ආහාරය කියන එක අපි ගහක් ගත්තත් ගහෙත් තියෙනවා. ගහෙත් තියෙනවා අනේ සාරය කියලා කියන්නේ.
එහෙත් සියලු වස්තු වල ඇති ඕජාව සියලු සත්වයන්ට ගැලපෙන්නේ නැහැ. සත්වයන් තම තමන්ගේ ශරීරවලට ගැලපෙන ඕජාව අනුභව කරනවා. සිංහෙක් කන කෑම නෙමෙයි වඳුරෙක් කන්නේ. වඳුරෙක් කන කෑම නෙමෙයි බළලෙක් කන්නේ. සුනකෙක් කන්නේ තව එකක්. කූඹියෙක් කන්නේ තව එකක්. ඒතර ඒගොල්ලන්ගේ ඕජාව සහ කියන්නේ බාහිරින් ගන්න රූපේ තියෙන ආහාරයේ තියෙන ටෙක්ස්චර් එක ස්වરૂපය සහ කෑවයින් පස්සේ ඒගොල්ලන්ගේ ඇඟේ ආහාර රූපේ හැදෙන විදිය වෙනස්. එම නිසා මේ එළිය තියෙන ආහාරයට වඩා අර කෑවයින් පස්සේ ඇඟ ඇතුලේ සංඝටක වශයෙන් පෝෂ්‍යදායි සංඝටක වශයෙන් හැදිලා ඇඟට උරා ගන්න මට්ටම තුල තියෙන රූපය. ඒ ආහාරයේ රූපේ තමයි මෙතන කියන ආහාර රූපේ කියලා. ඔන්න දැන් අපි එනවා අනිප්පන්න කතාවට. ඒ අනිප්පන්න තැනේදී අපි කියවන්නේ මේවාට ලක්ෂණ නැහැ කියලා. මොනවද? ආකාශ ධාතු. මොකද මේ ආකාශ ධාතු කියන්නේ? කවුරු හරි ඉන්නවනම් කියන්න බලන්න ආකාශ ධාතු කියන්නේ මොකද්ද කියලා. මේක රූපයක් නේ. පරිච්ඡේද රූපය කියලා කියනවා. limiting material phenomena. කෙනෙක් පොඩක් දන්න කෙනෙක් විස්තර කරන්න බලන්න මොකද්ද මේ ආකාශ ධාතුව හෝ පරිච්ඡේද රූපය කියන්නේ කියලා. මොකද ආකාශ ධාතුව කියන්නේ? දැන් මම උදාහරණයක් පෙන්නන්නම්. දැන් මම මෙතන වාඩිලා ඉන්නෝනේ. මාව මෙතන හොඳට පේන්නේ අවකාශයක් හින්දා නේද? මේ අවකාශයක් නිසා නේද මාව හොඳට පේන්නේ? එහෙම නේද? දැන් මෙතන අවකාශයක් නැත්තම් මාව පේනවද කොහොමද? නැහැ. දැන් අපි කෙනෙක් කියයි එනනම් මම බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරනවා. බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරා. බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරත් ඒත් මොනවා හරි සුදු පාට අවකාශයක් එනව නේද? එහෙනම් මේ යම් කිසි වස්තුවක් ලිමිට් කරාම සීමා සහිත කරාම තමයි ඒ වස්තුව අපට පේන්නේ. අන්නේ සීමා සහිත කරන එකේ රූපයක් තියෙනවනේ. දැන් මම මෙතන ඉන්නවා. මේ පොඩි පොඩිව ගන්න එපා. පිටිපස්සේ තියෙන පොඩි පොඩි ඒව ගන්න එපා මල්ලරම. බලන්න දැන් මේ අවකාශයේ මේකත් රූපයක්. මේකට අපි කියන ආකාශ ධාතුව කියලා. මේක නිසා තමයි මාව මෙතන ඔබට පේන්නේ. අපි ඒකට කියනවා ආකාශ ධාතුව. මේක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අජටාකාශය. ඒ මොකක්ද? අජටාකාශය. දැන් මේ වචන ටික ඔබට මතකද දන්නේ නැහැ. මේ ගගනගාමින් එරෝස්පේස් වගේ කරන කට්ටිය දාන්නනේ. මොකද මේ කියන්නේ? සියලු වස්තුන්ගේ සහ පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය. දැන් අපි මේ මුළු අවකාශයම ලෝක කුහරයක්. මේ මුළු අවකාශයම ලෝක කුහරයක්. කියන්නේ මේ මුළු අහස ඔක්කොම. ඒතර ඒ මුළු අවකාශයේ තියෙන නිසා තමයි අපිව පේන්න ගන්න. අනිත් අය. අපි ඕක කවුරු හරි වස්තුවක් ඒ අවකාශයේ ඇතුලේ බලනකොට තමයි පේන්න ගන්න. එන එකට කියනවා ආකාශ ධාතු එක කොටසක් වන අජට ආකාශය. අනිත් කොටස තමයි රූප පරිච්ඡේදාකාශය. ඒ මොකක්ද කියන්නේ? ඝන බද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය. ඒ කියන්නේ දැන් ඔන්න හිතන්නකෝ දැන් ලොකු අජට ආකාශයේ තියෙන එරෝස්පේස් එක. එතනින් අපි වෙන් වෙනවා. වෙන්ව කෙනෙක්ට පේනවා. දැන් අපි අතර වෙනසක් තියෙනවනේ. දැන් හිතන්නකෝ මේ මයික් එක මෙතන තියෙනවා. මම මෙතන ඉන්නේ. දැන් මෙතනත් අපේ වෙනසක් තියෙනවනේ. මගේ මෙතන මාව පේනවනේ. දැන් ඔබවත් මට පේනවා. දැන් බලන්න. දැන් ඔබව මෙතන රූප ගණනාවකින් මට පේනවා. එතකොට ඔබව වෙන් කළා මට ගන්න පුළුවන්. ඒ වගේම ඔබ සන්තකේ ළඟ තිබෙන ඔය වෙන් කරන දේවල් අපි හිතමුකෝ පුටුව නැත්තම් මේසය ඒ හැම දෙයක්ම වෙන් කරනවා. අන්න ඒවට කියන මේ පොඩි වස්තු අතර අපි වෙන් කරලා ගන්න. ඒ රූප වෙන් කරලා ගැනීම හැකියාවට කියනවා රූප පරිච්ඡේදාකාශ. එහෙනම් ආකාශ ධාතුව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි මේ විශාල ලෝක කුහරය. මේ විශාල එරෝස්පේස් එක ආකාශ ධාතුව. එතනදී අපි ඔක්කොම වෙන්ව අඳුන ගන්න පුළුවන්. ඒ වගේම අපි එක ළඟ හිටියොත් රූප දෙකක්, පුද්ගලයෝ දෙන්නෙක්, වස්තු දෙකක් අපි එතනත් අපිට පුළුවන් මේ රූප අඳුන ගන්න. ඒ නිසා අපි ගණන් ගන්නවා පරිච්ඡේද රූපය කියලා අපි මේකට කියනවා. මේ රූප අතර වෙනස්කම් හඳුන ගන්න අවකාශයට. දැන් මේකේ ස්වභාව ලක්ෂණයක් තියනවද? මේ අජටාකාශයේ මේ හිස් ලෝක කුහරේ අපිට පුළුවන් ද ස්වභාව ලක්ෂණයක් වෙන්න පුළුවන්? අපිට හොයන්න බෑ. හැබැයි ඒ හිස් අවකාශයේ ඇතුළේ තිබෙන රූපවල අපිට හොයන්න පුළුවන්. පුළුවන් නේ. ගලක හොයන්න පුළුවන්, වතුරක හොයන්න පුළුවන්, මිනිස්සුන්ගේ හොයන්න පුළුවන්, සත්තුන්ගේ. නමුත් ඒගොල්ලෝ ඔක්කොම ඉන්න මේ විශාල ලෝක කුහරේ පුළුවන් අපිට හොයන්න ස්වභාව ලක්ෂණය. පුළුවන්ද? කෙනෙක් කියන්න බලන්න. පුළුවන්ද හොයන්න? බෑ. හොයන්න බෑ. අන්න එම නිසා තමයි සර්වඥයන් වහන්සේ කියන්නේ මේ අනිප්පන්න රූප 10. දැන් මේ එකක්නේ.
මේවට ස්වභාව ලක්ෂණයක් නැහැ. මේවට කියන්නේ අනන්‍ය වෙච්ච ලක්ෂණයක් අපිට හොයාගන්න මේ මුළු ලෝකවලටම ලක්ෂණයක් හොයන්න බෑ. හොඳයි ඔන්න ඔක එකක්. ඊළඟට විඤ්ඤාති රූප දෙක. මේ මොනවද? විඤ්ඤාති රූප. මොනවද විඤ්ඤාති රූප කියන්නේ? දන්න කෙනෙක් ඉන්නවද? දැන් අපි මේ විඤ්ඤාති කියලා කියන්නේ මේ විශේෂයෙන්ම මේ හඳුනා ගැනීමක්. දැන් අපි කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා මේක දෙකක් තියෙනවා. දැන් කාය විඤ්ඤාති කියන්නේ අපි කමියුනිකේට් කරනවා කාත් එක්ක හරි. කරන්නේ අපි මේ ඇඟ පාවිච්චි කරලා. ඔන්න මේ කමියුනිකේෂන් එක. මේ අත එහෙම යනවනේ. අන්න මේ කමියුනිකේෂන් එක. මේ අතේ තියෙන ස්වરૂපේ නැත්නම් ඇඟේ තියෙන අංගෝපාංග එහෙ මෙහෙ ගිහිල්ලා මෙතන කරන්නේ යම්කිසි දැනුම් දීමක්නේ. මම මේ මගේ කතාවට සාපේක්ෂව මොකක් හරි අංගවල චලනයක් වෙනවා. අන්න එතනත් හැදෙනවා නේද රූපයක්. දැන් මම මෙහෙම කතා කරපු ගමන් මෙතන මගේ රූපයක් හැදෙනවනේ මේ අතත් එක්කම. අන්න ඒකත් රූපයක් අභිධර්මයේ. ඒකට කියනවා කාය විඤ්ඤාති කියලා. දැන් මේකේ පුළුවන් ද ස්වභාව ලක්ෂණයක් වෙන්න මෙහෙම කියලා කතා කරාම පුළුවන් මේකේ ස්වභාව ලක්ෂණයක් වෙන්න. මේ අත තියෙන විදියට. දැන් මේක මෙහෙම ගත්තා මෙහෙම වෙනවා. ඊට පස්සේ ආයෙ මෙහෙම දාන්න පුළුවන්. ඒතර එහෙනම් මෙතන රූපයක් හැදුනට ස්වභාව ලක්ෂණයක් හොයාගන්න බෑ. එහෙනම් කාය විඤ්ඤාති කියන්නේ අපි තවත් කෙනෙක් එක්ක sannivedanaya කරනකොට අපේ අතපය සැලවීම හරහා අපි ඒ sannivedanaya කරද්දී අතපය සැලවීම හරහා නිර්මාණය වෙන රූප. දැන් අපි මෙහෙම රූපයක්. රූප වලට මේ එක සැලවීම හරහා එක හඳුනා ගැනීම තියෙනවා. ඒ වගේම මූණෙත් එහෙමයි නේ. දැන් මූණ එහෙම අපිට පුළුවන් මූණෙන් එක දේවල් ප්‍රකාශ කරන්න. එතනක් තිබෙන්නේ කාය විඤ්ඤාතිය. දැන් මූණ එහෙම මෙහෙම කරලා අපි එක්ස්ප්‍රෙෂන්ස් කරා මූණේ තියෙන විවිධ මේ දේවල් අපි කෙනෙකුට පෙන්වුවම හිනාව ඒවා අපිට ඒ රූපේට තියෙන ස්වභාව ලක්ෂණයක්. දැන් කෙනෙක් ඔන්න අඬනවා. මොකද්ද අඬීමෙන් වෙන්නේ? දුකනේ. ඒ ස්වභාව ලක්ෂණ කීක තියෙනවද අඬනකොට? රූපයක් තියෙනවද? ඔව් රූපයක් තියෙනවා. කෙනෙක්ගේ කඳුළු වැටෙනවා මූණ පොඩ්ඩක් එහෙම වෙලා මූඩ් එක ගහලා නේද? එහෙම තියෙනවා නේද? රූප වෙනසක් තියෙනවා. රූපයක් තියෙනවා. මොකද ඒ රූපේ තමයි අඬන්නේ, කඳුළු වැටෙන්නේ, නැත්තම් මූඩ් එක මූඩි වෙලා. හැබැයි දැන් ඒ රූපේ තියෙනවද ස්වභාව ලක්ෂණයක්? නෑ. ඒකනේ හොයන්න බෑ. එතන රූපයක් තිබුණාට ස්වභාව ලක්ෂණ කාය විඤ්ඤාති කියන්නේ මේ ශරීරයේ අපි අතපය මුහුණ මේ ආදී අංග වෙනස් කරමින් රූප හදා ගන්නවා. රූප හැදෙනවා අපි. අන්න ඒ රූප අපි දැන් රූප වශයෙන් ගන්නවා. ඒ හැසිරීම ටික රූප වශයෙන් ගන්නවා. අපිට නම් කාය විඤ්ඤාති, bodily intimation. වචී විඤ්ඤාති කියන්නේ වචනයත් අපි වැඩි කරනවානේ. දැන් අපි කතා කරනකොට විවිධ හඬ පාවිච්චි කරනවා. හයියෙන් කතා කරනවා. අඬනවා, කෑ ගහනවා, hina වෙනවා. මේ හැම වචනයකම වෙනවා යම්කිසි රූපයක් හැදෙනවා. යම්කිසි දැන් ඔය වචන ගැන දැන් ඔබ දන්නවා ඇති මේ ඔය මියුසික් එහෙම කරන අය ඉන්නව නේද? මේ විශේෂයෙන්ම මියුසිෂියන්ස්ලා, මියුසික් ටීචර්ස්ලා ඒගොල්ලන්ට මේ හඬ කියන එක හරි සැරට දැනෙනවා. දැන් මම දන්න කෙනෙක් ඉන්නවා එහෙම මේ එයාට තියෙන ප්‍රශ්නයක් තමයි ෆ්ලයිට් එක යන්නේ. ඒ මොකද දන්නවද? මොකද හේතුව ඒකට තිබෙන්නේ? අර ෆ්ලයිට් එකේ හැම හඬක්ම එයාට දැනෙන්න ගන්නවා අපිට වඩා. දැන් අපි ෆ්ලයිට් එකක යද්දී ගුවන් යානයක යද්දී අපි ඔය තියෙන හඬවල් එන්ජින් හඬවල් ඒවා අපි ගණන් ගන්නවද? අපි ගණන් ගන්නවද ඒවා? කෙනෙක් කියන්න බෑ අපි ගණන් ගන්නවද ඒවා? අපි ඒවා ගණන් ගන්නෑ. අපි යන්නේ අපේ වෙන අරමුණකින්. නමුත් අර පුද්ගලයා හඬ සම්බන්ධ යාට පොඩි හඬක් දැන් මොකද මියුසික් කරන්න ගියා මේ හැම හඬකම යාට වැදගත්කමක් තියෙනවා. ඒතරන්නේ එම නිසා ඒ හඬවල් තුල රූපයක් තිබෙනවා. එම නිසා තමයි අරගොල්ලන්ට එහෙම වෙන්නේ. දැන් අපිත් හොඳට බැලුවොත් සමහර ලාවට අපිට ඔය මේ දැන් හඬ කියන එක අපිට රූපයක් වශයෙන් කොහොමද දකින්න පුළුවන්. කෑ ගහනකොට, අඬනකොට, hina වෙනකොට එතන රූපයක් නිර්මාණය වෙන්න පුළුවන්. තමයි වචී විඤ්ඤාති. ඊළඟට විකාර රූප. විකාර රූප කියන්නේ දැන් මෙතන විකාරය කියලා කියන අපි කියන විකාරය නෙමෙයි. මම කලින් කියවන විකාර කියන්නේ රූප කියන්නේ කොහොමද විකාරයක් නේ. විකාර කියලා කියන්නේ මේවා මේ රූපේ ලක්ෂණ තුනක්. දැන් මේ අපි දැන් පඨවි ආපෝ තේජෝ වායෝ සහිත ඕනම රූපයක තියෙන ලක්ෂණ තුනක්. මොනවද ඒවා? ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ඒ කියන්නේ හැම රූපයකම තියෙනවානේ සැහැල්ලුකම. දැන් මේ සැහැල්ලුවක් මේ මයික් එක ගත්තත් මෙතන සැහැල්ලු භාවයක් තියෙනවා. නේ? ඒ වගේම මේ රූපේ මෘදු භාවයක් තිබෙනවා. මෘදු ගතියකුත් තියෙනවා. යම් ප්‍රමාණයක නේ ඒක රූපය අනුව.
ස්වરૂපය ආයුෂය. ඒ වගේම කර්මන්‍ය භාවයකුත් තියෙනවා. කර්මන්‍ය භාවය කියන්නේ වැඩ කරන භාවය. දැන් මේක වැඩ කරනවා. මෙතන මයික් එක වැඩ කරනවා. ඊළඟට දැන් අපේ අනිකුත් රූප ගත්තම දැන් අපේ අතක් ගත්තත් වැඩ කරනවා. මේ හැම තැනම යම්කිසි වැඩ කිරීමක් තිබෙනවා. කර්මන්‍ය භාවයක් තියෙනවා. දැන් ඇඟේ මොනවා හරි තැනක් වැඩ කරන්නේ නැති වුණාම කර්මන්‍ය නොවුනම අපි වචනයක් කියනවා. මොකද්ද කියන්නේ අපි ඒකට? ඇඟේ කොහේ හරි තැනක් හරියට වැඩ කරන්නේ නැතුණා අපිට වචනයක් කියනවා නේද? මොකද්ද කියන්නේ ඒකට? අකර්මණ්‍ය. ඔය පැරාලිසිස් වෙනවා කියන්නේ. එහෙම කියනවා නේද? පැරාලිසිස් එකක් වෙනවා. මේ පැත්ත වැඩ කරන්නේ නැහැ මොකක්ද? නේ? ඒතර ඒ රූපේ කර්මන්‍ය භාවයක් අවශ්‍යයි. නේ? නිකන් මස් ගොඩක් වගේ ජීවත් වෙන්න බෑනේ. ඒතර හැම රූපයකම තියෙනවා සැහැල්ලු බවකුයි, මෘදු භාවයකුයි, කර්මන්‍ය භාවයක්. නමුත් මේ තුනෙත් මේවත් අපි කියන්නේ අනිප්පන්න රූප. මේවට ලක්ෂණ නැහැ. ස්වභාව ලක්ෂණ අපට හොයාගන්න බෑ. ඒ කියන්නේ රූපේ තිබෙන නිසා, රූපයක් ඇති වෙලා තිබෙන නිසා මේ ටික තියෙනවා. ඔන්න දැන් මම පොඩි එකතුවක් කරනවා මෙතන. අර කලින් කිව්වනේ කාය විඤ්ඤාති, වචේ විඤ්ඤාති කියලා. අන්න ඒ දෙකත් මේ ගොඩට වැටෙන්න ඕන. එහෙම වුණොත් මේ විකාර රූප කීයක් තියෙන්න ඕනද? 5. පහක් තියෙන්න ඕනේ. මම මේක වෙනම ගත්තා මෙතෙන්ට. මේක මෙහෙම වෙනම ගත්ත පොඩක් පෙන්නන්න. මේක වෙනම ගත්තා. මොකද මේ දෙකත් මෙතෙන්ට යන්න. උතර මෙතන විකාර රූප පහක් වෙනවා. කියන්නේ රූපේ ඕනම රූපයක සැහැල්ලුකමද මේ ඕන හැම එකක්ම රූපනේ. මේවයි සැහැල්ලුකමක් තිබෙනවා. මේවයි මෘදු භාවයක් තිබෙනවා. මේවයි කර්මන්‍ය භාවයක් තිබෙනවා. රූප නිර්මාණය වෙච්ච නිසා. ඒ වගේම මෙතන කාය විඤ්ඤාතියක්, වචී විඤ්ඤාතියකුත් තියෙනවා. මේ රූපේ තිබෙනවද මොනවා හරි මේ කාය විඤ්ඤාතිය? දැන් මේක එහෙම වුණයින් පස්සේ මේකෙන් නිර්මාණය වෙනවද යම්කිසි කමියුනිකේෂන් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මියුසික් වල එහෙම තියෙනවානේ. ඊළඟට මේකේ තිබෙනවද වචී විඤ්ඤාතියක්? ඔව්. වචී විඤ්ඤාතියක නිර්මාණය වෙන්න පුළුවන්. ඒතර මේ පහම විකාර රූප. විකාර රූප කියන්නේ මේ රූපේ විකෘතියක්. රූපේ කියන්නේ විකෘතියනේ. ඒ විකෘතියක් නිසා ඇති වෙන ස්වභාව ලක්ෂණ නැති කාරණා රූප පහ. උපාදාය රූප පහ. ලක්ෂණ රූප 4. මේ තමයි අන්තිම රූප 4. දැන් මේ ලක්ෂණ රූප කියන්නේ සෑම රූපයකම තිබෙන පැවැත්ම දිහා බලලා ඒ පැවැත්ම තුළ ඒ හැම රූපයක් ඇතුළෙම පැවැත්ම නිසා වෙනස් වෙන කාරණා 4ක්. මේ තියෙන සත්වයකට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට පෙර ඇතිවන රූපයන්ගේ උත්පාදයයි. දැන් අපට රූප ඇති වෙන්න ඕනනේ උපදිනකොටනේ. අපට රූප කීයක් ඇති වෙන්න ඕනද උපදිනකොට? දැන් කියන්න බාන කෙනෙක්. රූප කීයක් ඇති වෙන්න ඕනද අපිට? අපි ඉපදිච්ච ගාම අපිට රූප කීයක් ඇති වෙන්න ඕනද? පටිසන්ධි චිත්තය ගන්නකොට 9ක්. ඇත්තම 9ක් වුණාට 8යි. දැන් ස්ත්‍රී පුරුෂ භාව එකක්නේ හම්බෙන දෙකම පිටින්නේ. සමහරවිට දෙකම පිටිනවා. මොකද ඒකට හේතුව පෙර සංසාරේ කර්ම නිසා. නමුත් සාමාන්‍යයෙන් පහළවන්නේ 8යි. නමුත් 9ක් කියලා කියනවා. මොකද සමහර වෙලාවට ওই දෙකම පිටිනා ඉන්න නිසා. එතකොට ඒ මොනවද මේ 9? පසාද රූප 5යි. ඊළඟට ගෝචර රූප 4යි. ගෝචර රූප නෙමෙයි. පසාද රූප 5යි. ස්ත්‍රී පුරුෂ භාවය කියන එක එතන 2යි 7යි. මේ මනෝවිඤ්ඤාණය කොහෙද තියෙන්නේ? පටිසන්ධි විඤ්ඤාණය කොහෙද හටගන්නේ? ඒ ඇති වෙන හදේවත්තු ඇතුලේ තියෙන්නේ. අන්න හදේවත්තු කියන රූපයයි ඊළඟ මේ සියලු රූප පවත්න්නේ මොකක් නිසාද? මහා භූත 4. ජීවිත රූප. අන්න ජීවිත රූප. මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අපි ඉපදිච්ච ගමම්ම සත්වයේ මේ මුළු විශ්වයේම සත්වයේ ඉපදිච්ච ගමම්ම විශේෂයෙන්ම කාමාවචර ලෝකේ අපාය 4, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක 6 ඉපදිච්ච ගමම්ම ඒ කට්ටියට පහළ වෙනවා රූප 8ක්. ඇත්ත වශයෙන්ම නමුත් 9ක් කියලා අපි කියන්නේ. පසාද රූප 5ක් පහළ වෙනවා. ඇහි තියෙන පසාදේ, රූප පසාදේ, ඇහි තියෙන පසාදය, කනේ තියෙන පසාදය වගේ පහළනවා. එතන පහ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය සම්බන්ධ. ඊළඟට ස්ත්‍රියක් සම්බන්ධව තිබෙන රූපය හෝ පුරුෂයෙක් සම්බන්ධව තිබෙන රූපය නේ. එතන එකක් පහළ වෙනවා. ඊළඟට අර ගියාත්මෙන් දැන් අපි සංසාරේ ගෙනියන කර්ම ඔක්කොම තියෙන පටිසන්ධි විඤ්ඤාණය මැරලත් අපි පවතිනවනේ. අන්න ඒක පහළ වෙන්නේ හදවත ආශ්‍රයෙන් අදාළ ජීවිතේට. ඒක පහළ වෙන්නේ හදේවත්ව කියන රූපය හරහා. ඒ රූපේ තියෙන්න ඕන පටිසන්ධි විඤ්ඤාණය 15. ඊළඟට සියලුම රූප පවතින්නේ ජීවිත රූපේ නිසා. මම කියවනේ අර චෛතසික වලට ජීවිතේන්ද්‍රිය හේතු වෙනවා වගේ රූප වලට ජීවිත රූපේ හේතු.
ඒක මම කියන්නේ මෙතන සම්බන්ධයි. දැන් මෙතන කියනවානේ සත්වයකට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට පෙර. එහෙනම් මේ කීයක් සම්පූර්ණ වන්න පෙරද? 28. ආ 28 සම්පූර්ණ. 28ක් 15 උපදිච්ච ගන්න. වෙන්නට ඉස්සෙල්ලා. දැන් මේකට අනුව 8යි. ඔව්. 100ක් 15 වෙන්නේ පස්සේ උපදින්න ආරෝමණය වෙලා නේ. කාලයක් යනකොට. ඒතකොට දැන් පටිසන්ධි විඥාණය මේ පටිසන්ධි චිත්තය හට ගන්නවානේ. ඒ පටිසන්ධි චිත්තය හට ගන්නකොටම නේ ඒ පුද්ගලයාට කීයක් පහළනවද? රූප 8යි. අපි 9ක් කියලා කියනවා මේ. ස්ත්‍රියක් පුරුෂයෙක්. එතකොට දැන් ඒ පටිසන්ධි චිත්තය ඊළඟ ආත්මේ පළවෙනි චිත්තය හට ගන්න කලින්ම මෙන්න මේ හතර පහළ වෙනවලු. මෙන්න මේ රූප හතර. මොනවද හතර? උපචය, සන්තති, ජරතා, අනිච්චය. දැන් කෙනෙක් අහයි නම් ඉතින් අතන 12ක් වෙන්න බෑ. දැන් මේවා මේ උපාදාය රූප. ඒකට හේතුව මේවට යම්කිසි ලක්ෂණයක් නැහැ. ඒ කියන්නේ රූපයක් පහළ වෙන්න කලින්ම රූපේ නිර්මාණය වෙන්න ඕනනේ. එහෙම නේද? දැන් ඔය කියපු චක්කු පසාද, සෝත පසාද, ගාන පසාද, જીවහා පසාද, කාය පසාද, ඉත්තිභාව, පුරිස භාව, හදේ වත්තු ජීවිත රූප හට ගන්න කලින් ඒවා නිර්මාණය කරගන්න එපා. එහෙම නේද? ඇහක් හැදෙන්න ඕන නේද? කන හැදෙන්න ඕන නේද? එහෙම නේද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඊළඟට මොනවද මේ ස්ත්‍රී භාවය, ඒ කියන්නේ අදාළ ඉන්ද්‍රියයන්, පුරුෂ භාවය අදාළ ඉන්ද්‍රියයන්, හදේ වස්තුව කියන හදේ වස්තුව කියන තැන, හදේ වස්තුව හાર્ට් එක කියන එක. ඒව හැදෙන්න ඕනේ නැද්ද මීට කලින්? ඒව හැදෙන්න කලින් හතරක් පහළ වෙනවා. මොනවද? උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන ඒවා. නමුත් අපි ඒවා ගන්නෙ නෑ අතට දාන්න. මොකද හේතුව මේවට ස්වභාව ලක්ෂණයක් නෑ. නමුත් රූපයක් ඇති වෙනකොට මේ හතර තියෙනවා ඒක. උපචය කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි උපදිනවනේ. දැන් ඔන්න පරිසම්පාද යනවා. කොහොමද යන්නේ අපි? අම්මගේ කුසේ අපි මොකද වෙන්නේ අපිට මුලින්ම? ඔක්කාන්තිය ඇති වෙනවා නේ. අන්න. ඔක්කාන්තිය පිරිසිදු ගන්නවා. මේ පිරිසිදු ගැනීම වෙච්ච ගමන් ඒක වෙන්නේ අර අපි දන්නවා මේ එදිනාගේ සම්බන්ධය හරහා නිර්මාණය වන කලලය තුල තමයි ඒක නිර්මාණය වෙන්නේ. දැන් එතකොට කලලය කියන එක හැදෙන්න ඕනේ. පඨමං කලලං හෝති අබ්බුදං අබ්බුතා ජායතේ පේසී නිබ්බත්තතේ ඝන අපසාද ජායන්ති. ඔහොම කියනවා නේද? ඒ කියන්නේ අර කලලේ ඉඳලා සති ගානක් කතා කරනවානේ ඔය මේ සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ ඔය ෆීටස් එම්බ්‍රියෝ කියන එක කොහොමද සති ගානක් හැදෙන්නේ කියලා කියනවා එතන. පැහැදිලි කරනවා. දැන් එතකොට දැන් කලලේ හැදෙන්න ඕනනේ. ඔය කලලේ ඇතුලේ පුරුෂ භාවයේ ස්ත්‍රී භාවයේ ඔක්කොම කලින් හැදෙන්න ඕනනේ. කියන්නේ මැටීරියල් ප්‍රොඩක්ෂන් එකක් තියෙන්න ඕනනේ. චක්කුපසාද, ඇහැ, කන, නාසය, දිව ඕවා ඇති වෙන්න කලින් ඉස්සෙල්ලා මොනවා හරි මස් වැදැල්ලක්. එහෙම නේද? මස් වැදැල්ලක් නැත්තම් ඔය තියෙන මේ රූපවල මූලික කොටස් තියෙන ඒවා හැදෙන්න ඕනේ. අන්න ඒවා හැදෙන්න කලින් ඒවට අනුරූපී රූප හතරක් හැදෙනවා. මේ තියෙන හතර. උපචය, සන්තති, ජරතා, අනිච්ච. මම හිතනවා ටිකක් පැහැදිලි කියලා. සත්වයකට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට පෙර ඇතිවන රූපයන්ගේ උත්පාද හතරක් මේ. රූප හතරක්. රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳී යන රූප වෙනුවට නැවත පහළවන රූපයන්ගේ උත්පාදය, සන්තති, රූපයන්ගේ දිරීම, ජරතා, බිඳීම, අනිච්චතා. දැන් මෙතන මේ මොකද්ද කියන්නේ? දැන් ඕන හිතන්නකෝ කලලේ ඇති වෙනවා අම්මා තාත්තගේ සම්බන්ධයෙන් කලලේ ඇති වෙනවා. දැන් ඔන්න ඊළඟ ගන්ධබ්බය යනවා. කොහෙටද ගන්ධබ්බය යන්නේ? කලලේ ඇතුළට රිංගනවා. නේ? සාමාන්‍යයෙන් කියන්නේ මේ දෙදෙනෙක් එහෙම සම්බන්ධ වෙන තැනක බිලියන ගාණක් ගන්ධබ්බය බලන් ඉන්නවා කියලා කියනවා. එහෙම කියනවා සාමාන්‍යයෙන්. ගන්ධබ්බය මේක රිංග ගන්න. මොකද කර්ම රූප අනුව තැනකට රිංග ගන්න ගන්ධබ්බෙට හරි අමාරුයි. මොකද කෙනෙක් ලා. මොකද එයා ඒ කර්මයි අර දෙන්නගේ කර්මයි සම්බන්ධ වෙනවා. එතකොට දැන් මතක තියාගන්න කලලේ දැන් හැදෙනවනේ විඥානයත් එක්ක. කලට සමහරව කියනවා කලලේ මුලින් පොඩ්ඩක් හැදෙන්න පුළුවන් විඥානේ පස්සේ. සමහර වෙලාවට තියෙනවා විඥානේ හැදිලා කලලේ. දැන් ඒක විඥානේ පහළ කලලේ. කියන්නේ රූප අවස්ථාව හැදෙනවා. ඒක අභිධර්මයේ කියන්නේ ඒ අවස්ථාන වෙනස් වෙනවා. නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. ඒ දෙකම වෙන්න පුළුවන්. දැන් එතකොට මම මුලින් කිව්වනේ කලල අවස්ථාව
හැදිච්ච ගාම ඇහැ කරනාසය හැදෙන්නේ නැහැ නේ. ඒතර ඒ මුල් අවස්ථාවේ අපිට මෙන්න මේ හතර බලපාන. දැන් ඒවත් ටික ටික ඇති වෙනවා, පවතිනවා, නැති විනාශ කලක් පවතිනවා, දිරීමට යනවා, නැති වෙනවා, වෙනස්කමටපත් වෙන. ඒ කියන්නේ එහෙනම් අපි උපදින කම්ම ඉපදිලා පස්සේ මරණ කම්ම මේ හතර පවතිනවා අර ප්‍රධාන රූප කොටස් 8ට අමතරව. එහෙනම් උපචේ කියන්නේ මේ රූප නිෂ්පාදනය, සන්තති කියන්නේ රූපේ පැවැත්ම, ජරතා කියන්නේ රූපේ තියෙන දි รา යාම, අනිච්චතා කියන්නේ මේ රූපයට අදාළව තිබෙන අනිත්‍ය භාවය. හැම වෙලාවෙම වෙනස් වෙනවා කියන එක. ටිකක් වැඩි මේ සමහර ස්ලයිඩ්ස් විස්තර කරන්න වෙනවා. මොකද හේතුව ඔබට තේරෙන්නේ නැති නිසා මම මේ ගන්නෙ. නමුත් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හොඳයි. දැන් මම එනවා තැනකට මේ හැම රූපයක්ම රූප 20ක් තියෙනවානේ. අද මේක අවසන් කරන්න ඕන. හැම රූපයක්ම මම අර මගේ සාමාන්‍ය ක්‍රමයට විස්තර කරන්න යනවා. ඒ රූපේ ලක්ෂණය, රූපේ රසය, රූපේ ස්වરૂපය, රූපේ ඒ අදාළ රූපේ ඇතිවෙන හේතු. ඔන්න ඔය ක්‍රම හතරට මම හැම රූපයක්ම දැන් විස්තර කරනවා. දැන් මුලින්ම ආ යන්න එපා මුලට ගියා මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. බලමු. මොකක්ද මේ පඨවි ධාතු රූපය කියන්නේ? මම ඒ වෙලාවට ඔබට පෙන්වු කරා. එයින් කියන්නේ තද ස්වરૂපයේ සිට මෘදු ස්වરૂපයේ. පඨවි කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ මහා මේ තද එකක් කියලානේ. නෑ. පඨවි කියලා කියන්නේ තද ගතියේ ඉඳලා මෘදු ගතිය දක්වා තිබෙන සියලුම ස්වરૂපයන්. හරි? මොකද හේතුව පඨවි කියන එක හැම වෙලාවෙම තද විදිහට පේන්නේ. දැන් වතුර පේනවද අපිට ඒක? දැන් වතුරේ පඨවි ගතිය අපිට පේනවද? නමුත් අපිට වතුරේ ජලයේ පඨවි ගතිය බලන්න පුළුවන් අවස්ථා නැද්ද? මහ විශාල දියැලක් හදාගෙන යන බිමට. නේද? වතුර මේ අපි කියනවා ප්‍රෙෂර් වොෂින් කරනවා. නේ? ඒ වගේ තැනක අපිට පේනවා වතුරෙන් වීදුරු කපන අවස්ථා තියෙනවා. වතුරෙන් මොනවාද යකඩ කපන අවස්ථා තියෙනවා. ස්ටීල් කපන අවස්ථා තියෙනවා. ඒතර මේ තදම අවස්ථාව නෙමෙයි. පඨවි ස්වરૂපය, පඨවි කියන රූපය තද විදිහට තියෙන්නත් පුළුවන්. ඒ වගේම මෘදු ආකාරයෙන් තියෙන්නත් පුළුවන්. එතකොට ඒකේ තිබෙන කාර්යභාරය මොකද්ද? අනෙකුත් මහා භූත රූප 3 සහ උපාදාය රූප 24 සඳහා පදනමක් වශයෙන් පවතිනවා. මොකද පඨවි ආපෝ තේජෝ වායෝනේ මූලික හතර රූප හතර. ඒතර අනිවාර්යයෙන්ම අනිකුත් රූප හතර කියන්නේ ආපෝ තේජෝ වායෝ 3ට අනිකුත් උපාදාය රූප 24ට බේස් එකක් පදනමක් වශයෙන් පඨවිය පවතිනවා. ඊළඟට එහි තිබෙන ස්වરૂපය ලැබීම. පඨවිය කියන ලැබීමක් තද ගතිය ලැබෙන යම් වස්තුවකට. හේතුව අනිකුත් මහා භූත රූප 3. දැන් මම ඔබට කිව්වනේ ඕනම වස්තුවක මහා භූත රූප හතරම තියෙන්න ඕන. එහෙනම් එක මහා භූත රූපයක් හටගන්නේ ඇයි? කෙනෙක් කියන්න බෑ. සෑම මහා භූත රූපයක් සෑම වස්තුවකම මහා භූත රූප හතරම තියෙනවා. පඨවි තියෙන්න ඕන, ආපෝ තියෙන්න ඕන, තේජෝ තියෙන්න ඕන, වායෝ තියෙන්න ඕන. එහෙනම් එක මහා භූත රූපයක් හටගන්නේ ඇයි? කියන්න බලන්න. ඒ කියන්නේ ඇයි අපි පඨවි කියන එක ගමුද? ඇයි පඨවිය හටගන්නේ? ඇයි පඨවිය හටගන්නේ? පඨවිය හටගන්නේ මොකටද? පඨවිය හටගන්නේ ආපෝ තේජෝ වායෝ වලට උදව් කරන්න. දැන් පැහැදිලිද? එහෙනම් ආපෝ හටගන්නේ ඇයි? වැගිරට ගතිය හටගන්නේ ඇයි? අනෙකුත් තුනට උදව් කරන්න. එහෙනම් තේජෝ ඇති වෙන්නේ ඇයි? එහෙමම තමයි. අනෙක් තුනට උදව් කරන්න. එහෙනම් වායෝ ඇති වෙන්නේ ඇයි? වායෝ කියන ධාතුව. අනෙක් තුනට උදව්. දැන් පේනවනේ මේ හතර හැම වෙලාවෙම බද්ධ වෙලා තිබෙන්නේ. ආපෝ කියන්නේ වෑස්සෙන බව. තද ගතියේ සිට වෑස්සීම දක්වන. අපි ඔකට සාමාන්‍ය පාළියේ කියනවා ආබන්ධන පග්ඝරණ කියලා වචන තියෙනවා. එදා කිව්වා ඔක දැන් අපි පඨවි ධාතුව කක්කල මුදු hardness to softness පඨවි. ඊළඟ මොනවාද? ආපෝ ධාතුව අපි කියනවා ආබන්ධන පග්ඝරණ. ආබන්ධන cohesion පග්ඝරණ කියන්නේ liquid. දැන් ගොඩක් අය ගන්නේ ආපෝ ධාතුව කියන්නේ liquidity විතරයි. අර වැగిරෙන ස්වරූප විතරයි. හැයි. නමුත් මේකේ තියෙනවා cohesion එකක්. දැන් සමහර දේවල් තියෙනවා උණු කරපු දේවල් මොකද කරලා තියෙන්නේ? දැන් අපි දන්නවා කෑම හදන්න ගියාම උණු කරන දේවල් මොකද්ද අපි කරන්නේ කෑම වල? ඝන වෙනවා. ඝනීභවනයක් අපි කරනවා. ඒ ඝනීභවන කරාම අපිට පේනවාද ඒකේ ආපෝ තියෙනවා කියලා?
අපිට පේන්නේ දැන් අපි ගත්තොත් අයිස්ක්‍රීම් ෆ්‍රීස් කරනවා කියන්නේ ඕකම තමයි. එහෙනම් මතක තියාගන්න ආපෝ ධාතුව හැම වෙලාවෙම වැగిරෙන විදිහට පේන්නේ නැහැ. ඒක අපිට ඝනීභවණය කරන්න. අපිට පුළුවන් ඒක ෆ්‍රීස් කරන්න. එහෙනම් ආපෝ ධාතුව කියන්නේ හැම වෙලාවෙම වැగిරෙන ස්වරූපයක්ම නෙවෙයි. ඒක වෑස්සෙන බව. අපි කියන්නේ ආබන්ධනම් පග්ඝරණ. ආබන්ධන ගතිය ඉඳලා පග්ඝරණ. පග්ඝරණ කියන්නේ ලික්විඩිටි. ස්වරූපය දක්වා තිබෙනවා. එහි තිබෙන කාර්යභාරය මොකක්ද? සහජාත රූප කොටස් කඩිනම් කරන. ඒ මොකක්ද ඒකෙන් කියන්නේ? දැන් මේක පග්ඝරණ ගතිය. ඒ කියන්නේ වෑස්සෙන ගතිය, වතුර ගතිය නම් මේකේ තියෙන ආපෝ ධාතුවේ. එහෙනම් ආපෝ ධාතුවට පොඩි වැඩක් කරන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ආපෝ ධාතුවට පුළුවන් මේ හැම රූපයකම තිබෙන මේ සංඝටක තිබෙනවනේ. මේ රූපය ඇතුලේ. කියන පඨවි තේජෝ වායෝ වගේම අනිකුත් සංඝටක පොඩි ඒවා. අර සුද්දට්ටක වගේ ඒවා. ඒ හැම දෙයක්ම ඉන්ටෙන්සිෆයි කරන්න ඇතුලේ. මොකද වතුර හැමතැනටම ගියාම, වැగిරෙන ගතිය හැමතැනටම ගියාම මොකද්ද වෙන්නේ? ඒ වස්තුවේ තිබෙන ස්වરૂපය කඩිනම් කරනවා නේද? දැන් අපි හිතමු දැන් අපේ ඇඟේ වතුර තියෙනවා. අපේ මුළු ඇඟේම වතුර තියෙනවා. අපි ගන්නවා මේ වතුර රුධිරය කියලා. මේ රුධිරය අපේ මුළු ඇඟේම යන හින්දා එන ආපෝ ධාතුව මුළු ඇඟේම තිබෙන නිසා මේ රූපයට වෙනසක් වෙන්නේ නැද්ද? වෙනසක් වෙනවා. දැන් පඨවි කියන්නේ තද ගතිය, මෘදු ගතිය. මේක හැමතැනම තියෙනවානේ මුළු ඇඟේ. නමුත් දැන් ආපෝ ධාතුවේ විශේෂයක් තියෙනවා. මේ අනිකුත් සියලුම රූප කොටස් වල තිබෙන ස්වરૂපය කඩිනම් කරනවා. මොකද දැන් අපි හොඳම උදාහරණයක් මේ බ්ලඩ් ගත්තොත් රුධිරය. මේ රුධිරය හැමතැනම සර්කියුලේට් වෙලා සමස්ත රූපයේ තිබෙන ස්වરૂපය එයා කඩිනම් කරනවා. ශක්තිමත් කරනවා. කඩිනම් කරනවා. එන ආපෝ ධාතුව. ඊළඟට අපි ඊළඟට යනවා මෙහි තිබෙන ස්වરૂපය. රූපේ ඒක අන්න මං කියවනේ අන්න රූපේ ඒකාබද්ධතාවය. දැන් රුධිරය ඇඟේ කොහෙට හරි යන්නේ නැත්තම් මොකද වෙන්නේ? කියන්න බලන්න. සුදු මැලි වෙලා සමහර ලාට තාම මොකද වෙන්නේ? අර ලොකු අවුලක් නේද? වැටෙනවා. දැන් අපි කලන්ත දානවා කියන්නේ මොකක්ද? ඔළුවට ලේ ගමන් කරන්නේ. ඔළුවට ලේ ගමන් කරන්නේ. ඔක්සිජන් නේද? ඔළුවට ඔක්සිජන් ගමන් කරන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ ආපෝ ධාතුව හැම වෙලාවෙම මුළු ඇඟේම සංසරණය වෙන්න ඕන. ඒකාබද්ධ විදියට. එහෙම නොවුනොත් මේ රූපේ ඒකාබද්ධතාවය නැති වෙනවා. අපිට කරදර වෙනවා. එහෙනම් ආපෝ ධාතුවේ හේතුවත් මොනවාද? අනෙකුත් මහා භූත රූප තුන පවත්වා ගන්න. ඒ කියන්නේ පඨවි ධාතුව පවත්වා ගන්න, තේජෝ ධාතුව පවත්වා ගන්න, වායු ධාතුව පවත්වා ගන්න. ඊළඟට යමු. වායු ධාතුව. ස්ලයිඩ් එක මාරුණා. තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියන්නේ තේජෝ කියන්නේම උෂ්ණත්වය. දැන් උෂ්ණත්වය කිව්වම මේ උෂ්ණත්වයේ වර්ග දෙකක් තිබෙනවානේ. උණුසුම් ගතිය සහ සීතල ගතිය කියලානේ. අපිට ඒක ගොඩක් තේරෙනවා නේ. දැන් මේ වගේ රටක ඉඳිදී අපිට ගොඩාක් තේරෙනවා උණුසුම සහ සීතල. අපිට දෙකම බොහොම ධර්මාකාරයෙන් තියෙන්නේ නේද? අපිට මධ්‍යස්ථ මට්ටමේ නැහැ ඒක. එතකොට දැන් තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි උණුසුම් ගතියේ සිට සීතල ගතිය දක්වා තිබෙන සෑම ස්වરૂපයක්. දැන් අපි weather fluctuations weather එක එහෙට මෙහෙට යන්නේක ඒ හැම තැනම තියෙන උෂ්ණත්වයක්. ඊළඟට මෙහි තිබෙන කාර්යභාරය තමයි අනෙකුත් මහා භූත රූප පරිණත කරනවා. මේ මොකද්ද මේ කියන්නේ? ඉදවනවා. දැන් අපි කොහොමද උෂ්ණත්වයෙන් අනෙකුත් රූප ඉදවන්නේ කොහොමද? පරිණත කරන්නේ කොහොමද? කෙනෙක් කියන්න බලන්න. ආහාර ජීර්ණය. ආහාර ජීර්ණය. ආහාර ජීර්ණ. ඔව්. එතන උෂ්ණත්වයක් තිබෙනවද? උෂ්ණත්වය නිසා නේද එහෙම වෙන්නේ හම්බුනේ. එතනට උෂ්ණත්වය බලපාන. අනිවාර්යෙන් බලපාන. අපි බාහිරින් අපි ගමුකෝ එන උණුසුම. අපි ශරීරය ඇතුළට යන්නේ නැතුව බාහිරින් ගමුකෝ උණුසුම. දැන් අපි හිතමු අපට සීත කාලේ අපි ගත්තොත් අපිට උණුසුම අවශ්‍යයි. ඒතර අපේ උණුසුම අවශ්‍ය හින්දා දැන් අපේ රූප ටික දැන් අපි දන්නවා මේ උෂ්ණත්ව දෙකක් තියෙනවානේ. මොකක්ද කියන්නේ ඒකට? අභ්‍යන්තර උෂ්ණත්වය සහ බාහිර උෂ්ණත්වය. දැන් අපි දන්නවා මේක පොඩක් සෞඛ්‍ය විද්‍යාත්මක කාරණාවක්. දැන් අපිට උණ ගන්නවනේ. ඇයි උණ ගන්නේ ගොඩක් වෙලාවට? අපි එළියට යනවා හීත කාලේ. පරිස්සමක් නැතුව එළියට යනවා. එළියට ගියාම බාහිර උෂ්ණත්වය අපිට ගොඩක් වැඩි. ඒතර ඇඟ මොකද්ද කරන්නේ? ඇඟේ අභ්‍යන්තර උෂ්ණත්වය මොකද්ද කරන්නේ?
මේ ඉන්ටර්නල් ටෙම්පරේචර් කියන්නේ. එයා බලනවා අර එළිය උෂ්ණත්වයට අපේ ඇඟ සමාන කර. මැච් කරගන්න. ඔන්න. උතර තමයි උණ හටගන්නේ. මේ අපේ ඇඟ පවත්ව ගන්න ඇඟ ඇතුලෙන් කරන වැඩ. එළිය අපි අනවශ්‍ය උෂ්ණත්වයකට විවෘත වෙච්ච නිසා ඇඟ හිතනවා ඒ එළිය තිබිච්ච වැඩිච්ච උෂ්ණත්වයට සාපේක්ෂව මගේ අභ්‍යන්තර උෂ්ණත්වය පවත්වා ගන්න. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ කරන්නේ? මේ රූපය පරිණත කර ගන්නවා. ඕනම අවස්ථාවක් හමුවේ රූපය මොකද කරන්නේ? තේජෝ ධාතුව හරහා මේ රූපය තියාගන්න බලන. මේ රූපේ තියාගන්නවා. පරිණත කරනවා. රූපයට වැටෙන්න දෙන්නේ නැහැ. ඒක තේජෝ ගතිය තියෙනවා. දැන් තේජෝ ධාතුව තවත් වැඩගන්න. ඇයි? අපි කෙනෙක් මැරුණයි කියලා කියන්නේ කොහොමද? මැරුණයි කියලා කියන කාරණා තුනක් තියෙනවානේ. ආයු උස්මාච විඥානං යදා කායං ජහන්ති. ඒ කියන්නේ ආයුෂය යන්න ඕනේ එළියට, උෂ්ණත්වය එළියට යන්න ඕනේ. නැති වෙන්න ඕනේ ගැට. එහෙනම් මේ උෂ්ණත්වය කියන්නේ හැම වෙලාවෙම රූපේ පරිණත කරනවා, මැචුවර් කරනවා. රූපය රයිපන් කරනවා හැම වෙලාවෙම. ඒ නිසා තේජෝ ධාතුවේ පැහැදිලි බලපෑමක් තියෙනවා. ඒ වගේම එහි තිබෙන ස්වરૂපය තමයි අඛණ්ඩව මෘදු භාවය සපයනවා. දැන් අර එළියට ගියාම මේ ඊට කාලේ පරිස්සමකින් තොරව උෂ්ණත්වය හදා ගන්න බලන්න. ඊළඟට බොහොම රස්නේ කාලෙක එළියට ගියයින් පස්සේ මොකද්ද කරන්නේ? ඒත් ඇඟ ඇතුලෙන් යම්කිසි විදියක ඇඟට අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගන්න බලන්න. දැන් මේ මොකද මේ කරන්නේ මෙයා? තේජෝ ධාතුවේ මොකද්ද මේ කරන්නේ මේ රූපයට මෘදුභාවයක් තියාගන්න. වැඩි වෙන්න දෙන්නේ නැහැ. නේ? එහෙම එකක්. ඒතර හේතුව අනිකුත් මහා භූත රූප තුන. එහෙනම් පඨවි, ආපෝ, වායු. ඊළඟ වායු ධාතුව. වායුව කියපු ගාම හුලඟ නේද? එහෙමනේ මතක් වෙන්නේ. පුම්බන ගතිය හුලං නේද? එතකොට මේ වායු ධාතුවේ ලක්ෂණය මොකක්ද? විශාල වීම, ප්‍රතිරෝධයේ ඉඳලා තල්ලු කිරීම හෝ චලනයේ ඉඳලා ගමනය දක්වා. දැන් මේ විද්‍යාව කරපු කෙනෙකුට මේවා හරි ලේසි. හරි. පොඩි විද්‍යාත්මක ගතියක් මේකේ තියෙනවා දැන්. ටික ටික යන්නේ රූපනේ. දැන් අපි දන්නවා මේ මොකද්ද මේ ප්‍රතිරෝධය කියන්නේ? ප්‍රතිරෝධය රෙසිස්ටන්ස් කියන එක. දැන් මේ රෙසිස්ටන්ස් එකේ ඉඳලා තල්ලු කිරීම දක්වා හෝ චලනයේ ඉඳලා ගමන මූවමන්ට් එක දක්වා තිබෙන සියලුම අවස්ථා වායු ධාතුව. දැන් ඔබ අපි ගමුකෝ අපි රෙසිස්ටන්ස් කියන එක නේ මේ එළියට යන්නේ නැති අපි හිතමු ප්‍රතිරෝධය කියලා අපි හිතන්න. මේ ප්‍රතිරෝධයේ ඉඳලා ඊට පස්සේ මේක තල්ලු කිරීම දක්වා මෙහෙම. එහෙම තල්ලු කරගෙන යාම දක්වා තිබෙන සියලු ස්වરૂප වායු ධාතුව. චලනයේ ඉඳලා ගමනය දක්වා තිබෙන එක අපේ මනුෂ්‍යයන්ගේ උනත් ගත්තොත් චලනයේ ඉඳලා මූවමන්ට් එක දක්වා සියලුම දේවල් ඇතුළට වැටෙන්නේ වායු ධාතුවට. එතකොට මේ කාර්යභාරය තමයි අනෙකුත් මහා භූත රූපවල චලනය සිද්ධ කරනවා. දැන් අපි ගත්තොත් අපි දන්නවා මේ ඇඟ ඇතුලේ අපි ආහාර ගත්තයින් පස්සේ කොහොමද මේ ආහාර ගමන් කරන්නේ? කොහොමද ගමන් කරන්නේ? අන්න ස්රෝතයට ගිහිල්ලා කොහොමද මෙහෙ යන්නේ? කොහොමද මේ කැම ටික අපි කරනවද? අපි කරනවද? කැම ටික මෙහෙන් දැම්ම වමුත් කරනවා. අපි ඉරියව් මාරු කරන්න පුළුවන්. ඒ සියල්ලම කරන්නේ වායෝ ධාතුවෙන්. වායෝ ධාතුව කැම ටික තල්ලු කරනවා. ටික ටික තල්ලු කරලා මොකද කරන්නේ? සමහරවිට මේ හරිය ප්‍රතිරෝධයක් වෙනවා. ඒ ප්‍රතිරෝධය ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ටික ටික තල්ලු කරනවා. චලනය වෙනවා. ගමනය. සමහරුන් ඉතින් ඇඟ පාවිච්චි කරන විදිය අනුව නොවෙන්න පුළුවන්. වයසට නොවෙන්නත් පුළුවන්. නමුත් වායු ධාතුව සෑහෙන උත්සාහයක් දරනවා චලනය සිද්ධ කරන්න. ඇඟ ඇතුලේ චලනය සහ ඇඟ එළියේ චලනය. ඊළඟට ස්වરૂපය. අනෙකුත් ස්ථානවලට ගෙන යාම. දැන් අපි ඇවිදින්නේ ඇයි? ඇවිදින්නේ කොහොමද? දැන් මේ අපි ඇඟ අරගෙන ඇවිදින්නේ කොහොමද? ඒක මොකෙන්ද වෙන්නේ? මේ ඇඟ පාවිච්චි කරලා අපි තැනකට යන්නේ ඇවිදින්නේ කුමන හැකියාවක් නිසාද අපිට? වායු ධාතුව. වායු ධාතුව වැඩි එතන. මොකද මේ චලනය සිද්ධ කරන්නේ මේ රූපයට පුළුවන් වෙලා තිබෙන වායු ධාතුව නිසා චලනය සිද්ධ කරා. සතුන්ටත් එහෙම. ඊළඟට හේතුව මොකද්ද? අනිකුත් මහ භූත රූප තුන. පඨවි ධාතු රූපය, ආපෝ රූපය, තේජෝ රූපය. දැන් ඔබට මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. මෙතෙක් කල ඔය සතර මහා භූතය නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ගැන Taman දැනගෙන හිටපු දැනුමට වඩා දැනුමක් ඇවිල්ලා තිබෙනව නේද? මේ හරහා. ආව. මම හිතනවා එන්ට ඕන. මොකද ඔබ සාමාන්‍යයෙන් ඔය දැනන් හිටියේ බොහොම සරල විදියකට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ අභිධර්මයේ තාම නිශ්චිත ආකාරයට විස්තර කරනවා. දැනෙන ආකාරයට විස්තර කරනවා.
අපි දැන් යනවා අර පසාද රූප වලට. චක්කුවත්තු, සෝතවත්තු, ගානවත්තු, ජීවහාවත්තු, කායවත්තු. මේක අපි ටිකක් ඉක්මනට යන්න පුළුවන් මොකද එකම ටිකම තියෙන්නේ. චක්කුවත්තු කියන්නේ ඇහැ. ඇහැ කියන එක අපි ධර්ම කියන්නේ චක්කු පසාදේ කියලානේ. එතකොට ඒකේ තියෙනවා මොකක්ද ඒකේ තියෙන ලක්ෂණය දර්ශනයක් සඳහා සතර මහා භූතවල පවතින සංවේදීභාවය. නේ? දැන් අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා මේ ඇඟ ඇතුලේ තියෙනවා ඇහැ ඇතුලේ තියෙනවා නේ. ඇහැ ඇතුලේ ඒවා තියෙනවනේ. ඒතර දැන් පිටින් කවුරු හරි රූපයක් ඇහැට ආපු ගමන්ම ඇහැ ඇතුලේ තිබෙනවනේ සතර මහා භූත. ඒ සතර මහා භූත සංවේදී වෙන්න ඕනද සංවේදී නොවෙන්න ඕනද එක් ගන්න. සතර මහා භූත සංවේදී වෙන්න ඕන නැත්නම් ගන්න බෑනේ. එතකොට මේ චක්කු වත්තු කියන එක තියෙන්නේ කොහෙද? ඇහැ ඇතුලේ. චක්කු පසාදේ කියලා අපි කියනවා මේකට. ඒ චක්කු පසාදේ හැදිලා තියෙන්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ නිසා. එහෙනම් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ සංවේදී වෙන්න අවශ්‍යයි චක්කු පසාදයේ සඳහා එළියෙන් රූපයක් ඇතුළට ගන්න. පැහැදිලිද? ඒ චක්කු පසාදයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් නම් එහෙනම් ඒ චක්කු පසාදයේ හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර සංවේදී වෙන්න ඕන බාහිරින් එන රූපයට. එහෙම නැත්නම් ඒ රූපේ චක්කු පසාදය ඇතුළට එන්නේ නැහැ. එහෙම නැත්නම් දර්ශනයට තිබෙන කැමැත්තක් සඳහා සතර මහා භූතවල තිබෙන සංවේදීභාවය. ඒක කොහොමද වෙන්නේ? අන්න චක්කු පසාදය කියන එකට දැන් අපි පෙර ආත්ම වලින් ගෙන ආපුවත් තිබෙනවනේ. අයි දැන් චක්කු පසාදය කියන්නේ කර්මජ රූපයක් කියලානේ කියන්නේ. අන්තර පෙර ආත්ම වලින් චක්කු පසාදයට ආපු මොනවා හරි කැමැති තිබෙනවා. අකමැතිකම් තිබෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් තිබෙන සංවේදීභාවය. එහි තිබෙන කාර්යය මොකද්ද? අරමුණ සඳහා රූපයක් ගන්න. ඔව්. එහෙන් කරන්නේ ඒක විතරනේ රූපයක් ගන්න. එහි තිබෙන ස්වરૂපය මොකද්ද? චක්කු විඥානයේ පදනමක් වෙනවා. මොකද අන්තිමට අපි දන්නවා ඇහැ චක්කු පසාදය රූපය ඊට පස්සේ ඇති වෙන්නේ මොකද්ද? චක්කු විඥානනේ. අන්න චක්කු විඥානය සඳහා චක්කු පසාදය සහ රූපේ පදනමක් වෙනවා. චක්කු විඥාන හැදෙන්නේ නැහැ. විඥාන ඉන්ද්‍රිය විඥාන හැදෙන්නේ නැහැ මේ ටික වෙන්නේ නැත්නම්. ඊළඟට ස්වરૂපේ තමයි කැමැති දර්ශනයක් සඳහා පරණ කර්මයකින් ඉපදිච්ච රූපයක්. දැන් මේ සර්වඥයන් වහන්සේ මේ අභිධර්මයේදී පෙන්වුම් කරනවානේ අපට දකින්න ලැබෙන රූප කර්මානුරූපී රූප. දැන් මට ඔබ දකින්න ලැබෙනවා. මට මෙතන අප්‍රසන්න භාවයක් හෝ යම්කිසි අකමැත්තක් තිබෙනවා නම් මං ගියාත්ම කරපු අකුසලයක් ඒක. එහෙමයි කියන්නේ අභිධර්ම. මොකද දැන් මේ ඇහත් ඇවිල්ලා කර්මයෙන් ඇති වෙච්ච එකක් නම් රූපත් කර්මයෙන් ඇති වෙන ඒවා කියලා ගොඩක් වෙලාවට කියන්නේ. අපි රූප වෙනස් කරගන්නවා තමයි අපිට හිතෙනවා. නමුත් අපි වෙනස් කරගන්න නැති වෙනකොට දකින්න රූප ටිකක් තියෙනවානේ. අපිට හැම වෙලාවෙම අපිට පේන තියෙන අයින් කරගන්න බෑ. ඒ ඔක්කොම කර්මයෙන් හැදෙන ඒවා කියලා කියන්නේ. සමහර කට්ටිය ඉන්නවා ඒ කට්ටියට දකින්න හම්බෙන රූප හැම වෙලාවෙම සතුටුදායකයි. බොහොම කැමති දේවල්. ඒ කර්ම ගියාත්මවල කර්ම. මම මේක ගොඩක් විස්තර කරන්න ඇවිල්ලා මේක සෝතවත්තු එතන ඒක අරකම තමයිනේ සතර මහා කන ඇතුලේ තිබෙන සතර මහා භූතවල සංවේදීභාවයනේ අන්න ශබ්දයක් ගන්නවා සෝත විඥානයේ පදනමක් වෙනවා කැමැති ශ්‍රවණය සඳහා ගියාත්ම වලින් ආපු ගානේ කියලා කියන ආග්‍රහණය කියන එකනේ අන්න සතර මහා කන ඇතුලේ තිබෙන සතර මහා භූතවල තිබෙන සංවේදීභාවය නිසා බාහිරින් එන ආග්‍රහණය අපි කියන්නේ ඒකට ස්මෙල් එකක් නේද? ඒතර ගාන විඥානය කියන්නේ. ජීවහා ඒත් එහෙමනේ. දිව ඇතුළේ තිබෙන සතර මහා භූතවල සංවේදීභාවය නිසා රසයක් සම්බන්ධව තිබෙන ඒ ස්වરૂපය. නේ රසයක් ගන්නවා ජීවහා විඥානය. කායවත්තු අන්න ඇඟ ඇතුලේ මුළු ඇඟ සමස්තයක් වශයෙන් ඇඟ ගත්තායින් පස්සේ ඇඟ ඇතුලේ තිබෙන සතර මහා භූතල මේ හැමතැනම තිබෙන්නේ. ඒ සතර මහා ඇඟේ තියෙන සතර මහා භූත වලට සතර මහා භූත එළියෙන් එන ස්පර්ශයක් සඳහා සංවේදී වෙනවා. අන්න ඒක තමයි ලක්ෂණය. ස්පර්ශයක් ගැනීම කාය විඥානය තමයි පදනමක් වෙන්නේ. ගියාත්ම වල ස්පර්ශයක් සඳහා ඇතිවෙච්ච රූප. ඊළඟට වන්න කියන එක වන්න කියන්නේ මොකක්ද? රූපය කියන එක නෙනේ. මොකද ඒකේ ලක්ෂණය මොනවද? ඇහි වදිනවානේ. ඇහි වදින්න එපා රූපනේ. බලන් ඉන්න රූපය ඇහි වදින්න ඕන. ඒකේ තිබෙන කාර්යභාරය චක්කු විඥානයේ අරමුණක් වඩපත් වෙනවා. ඒ වර්ණය රූපය චක්කු විඥානයක් වෙනවා. ශබ්දය සෝත විඥානයක් වෙනවා. ගන්ධය ගාන විඥානයක් වෙනවා. රසය ජීවහා විඥානයක් වෙනවා. ස්පර්ශය කාය විඥානයක් වෙනවා.
ඊළඟට ඒකේ තිබෙන ස්වરૂපය චක්කු විඥානේ ගැවසීම. මේ වර්ණයෙන් පස්සේ රූපයෙන් පස්සේ. ඊළඟට ඒක හේතුව මහා භූත රූප හතරම. ශබ්දය කනේ වැදීම, සෝත විඥානේ අරමුණු වීම, සෝත විඥානේ ගැවසීම මහා භූත රූප හතර තමයි. ඊළඟට ගන්ධය නාසයේ ඇවිල්ලා වදිනවා ගඳ සුවඳ කියන එක. ගාන විඥානය තමයි අරමුණු වෙන්නේ. ගාන විඥානය ඇතුළේ තමයි හැසිරෙන්නේ මහා භූත රූප හතර. රසය දිවේ ඇවිල්ලා වදින්නේ පෑ රසය කියන එක නේ. ඊළඟට ජීවහා විඥානය තමයි එකට අරමුණු වෙන්නේ. ඊළඟට මෙතන පොඩි වැරදීමක් තියෙනවා. මෙතන ජීවහා විඥානයේ ගැවසීම වෙනවා. හදමු මෙතන. වෙන්ට ඕන. ජීවහා විඥානයේ ගැවසීම. එතකොට රස කියන එක වෙන්නේ මොකද්ද? දිවේ ඇවිල්ලා වදින්න ඕන ජීවහා විඥානය තමයි අරමුණු වෙන්නේ. ඊළඟ ජීවහා විඥානය තුළ ගැවසෙනවා මහා භූත රූප හතර. ඊළඟ අපිට පොට්ටබ්බය ඇයි විතර පොට්ටබ්බේ නැත්තේ? පොට්ටබ්බේ කියන එක ස්පර්ශය. මොකද්ද උනේ පොට්ටබ්බේට? මොකද්ද පොට්ටබ්බේට උනේ මොකද්ද? ශරීරයට මොකක්ද උනේ? ශරීරයට මොකක්ද මේ උනේ? ඇයි ස්පර්ශය කියන එක නැත්තේ? ඒක අපි කිව්වනේ මහා භූත රූප තුනක් නිසා ඒක ස්පර්ශය වෙනව මෙතෙන්ට ආවේ නෑනේ. ආන්න ඒකයි කිව්වේ. ඒ කියන්නේ මහා භූත රූප තුනක් ඇතුලේ ස්පර්ශය තියෙනවා. මම ඒක කිව්වා ඉස්සෙල්ලා බලමු. මුලට මන්ට යමු. මෙතින් වන්න සද්ද ගන්ධ රස තමයි කතා කරන්නේ. ඇයි පොට්ටබ්බේ ගෝචර රූපයක් නොවෙන්නේ? ඒ මහා භූත රූපවල පඨවි තේජෝ වායෝ කියන යටතේ තියෙනවා ඒක. අන්න. දැන් මේ ශරීරයට තදින් දැනෙන්නේ පඨවි ධාතුවයි ශරීරයට දැනෙන උණුසුම. දැන් මේ ශරීරයට තදින් දැනෙනවා උණුසුමයි ඔක්කොම පොට්ටබ්බනේ. ඒතකොට ඒවා මේ පඨවි තේජෝ වායෝ අතර තියෙනවා. ආපෝ සම්බන්ධ නැහැ. හරි. පුම්භාව කියන්නේ පිරිමි භාවය. අපි පිරිමියෙක් කියලා ඉන්නේ. ඒකට හේතුව ඒකේ ලක්ෂණේ පිරිමි බව පෙන්වීම, ඒකේ ස්වરૂපේ ශරීර ලිංගික සැකස්ම, කර්මය. අනිවාර්යෙන් මේ අපේ තිබෙන ස්ත්‍රී පුරුෂ භාවය කර්මෙන් නිසා වෙච්ච දෙයක්. ඉති භාවය, ස්ත්‍රී භාවය පෙන්වීම, ශරීර ලිංගික සැකස්ම, කර්මය. හදේවත්තු මම මේක විස්තර කරා. මොකද්ද? ඇයි හදේවත්තු ලක්ෂණය මොකද්ද හදේවත්තුවේ? මනස සහ මනෝවිඤ්ඤාණයේ අරමුණු වෙන්නේ ඒක ඇතුලේ. ඊළඟට ඒකේ තිබෙන කාර්යභාරය තමයි ඉදිරියෙන් යන්නා වූ බව. දැන් හැම දෙයකටම වඩා ඒක තමයි ඉදිරියෙන් යන්නේ නේද? ඒක තමයි ඉදිරියෙන් යන රූපය. මොකද හදේවත්තුව නැත්තම් මොකද අපිට වෙන්නේ? අපිට වෙන්නේ මනෝවිඤ්ඤාණේ පවතින්නේ නැහැ. පටිසන්ධි විඤ්ඤාණේ පවතින්නේ. මැරෙනවා අපි නේද? හේතුව නාම සහ රූප වල පැවැත්මටයි හදේවත්තුව තිබෙන්නේ. ජීවිත රූපේ මම කිව්ව කලින් ජීවිත රූපෙන් කියන්නේ ජීවිත රූපේ නිසා තමයි සියලුම රූප තියෙන්නේ. දැන් ජීවිත රූපේ නැති වෙනවා කියන්නේ අපි මැරෙනවා කියන එක ඇත්ත වශයෙන්. මේක සහජාත රූප කොටස පවත්වා ගන්නවා. සහජාත රූප කොටස මේ සහජාතය කියන්නේ මොනවද? අර එකට පහළ වෙන සියලුම රූප පවත්වා ගන්නවා. ඒවා තවත් පහළ කරනවා ඉස්සරහට. ඊළඟට ඒවයි තියෙන මේන්ටෙනන්ස් එක. ඒවා තවදුරටත් පවත්වාගෙන යනවා. හේතුව මහා භූත රූප 4. මහා භූත රූප 4 තමයි ප්‍රධාන හේතුව ජීවිත රූප පවතින්නට. පරිච්ඡේද රූප මම කියවනේ දෙකක් තියෙනවා කියලා. මොකද්ද මම කියපු දෙක පරිච්ඡේද රූප? අජට ආකාශය, පරිච්ඡේද අවකාශය. ඒ කියන්නේ මොකද්ද? මේ මුළු විශ්ව ලෝක කුහරය නේ මේ ලොකු ස්පේස් එකක් තියෙන හින්දා තමයි මේ අනිකුත් පොඩි පොඩි රූප පේන්න ගන්න අපිට නේ. මිනිස්සු සත්තු ඔක්කොම පේන්න ගන්නවා. ඒ වගේම පරිච්ඡේද ආකාශය කියන්නේ අර පොඩි පොඩි වස්තු අතර තිබෙන වෙනස්කම් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ පරිච්ඡේද ආකාශ ධාතුව නිසා. කියන එක දෙකක්. දැන් පුද්ගලෝ දෙන්නෙක් කියන තැනක එක පුද්ගලයෙක් අනිත් පුද්ගලයෙක්ගේ වෙනස් අපිට අඳුන ගන්න පුළුවන්. ඒක පරිච්ඡේද රූප. එහෙනම් අපි බලමු මේකේ තියෙන ලක්ෂණ රූපේ සීමා කරනවා. ඇත්තටම ආකාශ ධාතුවෙන් පරිච්ඡේද රූපයෙන් කරන්නේ
රූපේ සීමා කරනවා. රූපය අපිට අඳුන ගන්න පුළුවන් විදිහට සීමා කරනවා. ඊළඟට ඒකේ තිබෙන කාර්යභාරය තමයි මේ රූපේ සීමා ලකුණු කරන. මෙන්න පුද්ගලයෙක්, මෙන්න සතෙක්, මෙන්න වස්තුවක් සීමාවක් හදලා තියෙනවා. ඒතර ඒකේ තිබෙන ස්වરૂපය, රූපේ පවතින සිදුරු සහ හිඩැස්. ඒ කියන්නේ මේ මොනවද? මේ රූපේ තිබෙන ස්වરૂපය. ඒ මං කියවනේ රූපේ කියන්නේ විකාරයක් කියලා. ප්‍රകൃතිය විකාරයක් වෙලා. හැඩරුව ගත්තත් අනෙත් හැම දෙයක්ම ඒව ඔක්කොම ආකාශ ධාතුවෙන් එන්නේ. හේතුව තමයි රූපේ තිබෙන සීමා සහිත බව. දැන් අපි හිතනවා රූපය කියන්නේ විශාල තැනක් කියලා. නමුත් නෑ. රූපය කියන්නේ සීමා සහිත තැනක්. ඒක කරන්නේ මේ ආකාශ ධාතු රූපෙන්. කාය විඤ්ඤාති මෙතින් දැන් කාය විඤ්ඤාති මම අපර කලිනුත් කිව්වා වායෝ ධාතුවට අදාළව ඇති වූ විඥානේ පවතින මද වෙනසක් නිසා ශරීරයේ චේතනාවන් ප්‍රකාශ කිරීමට අදාළව ඇති වෙන තත්ත්වය. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ කය සම්බන්ධයෙන් කය හැසිරීම අතපය දිගෑරීම මේවා මූණේ තිබෙන වෙනස්කම් මේවා අපිට ප්‍රකාශ කරන්න රූපයක් අවශ්‍යනේ. ආංගිකව අපි අභිනය කියලා කියනවා අපි වට. ඊළඟට ඒකේ තිබෙන මොනවාද කාර්යභාරය තමයි අපේ චේතනාව පෙන්වීම. දැන් කෙනෙකුගේ රූපය, කෙනෙකුගේ ආංගික අභිනය, දැන් අතපය හසුරවන විදිය අනුව අපිට යාගේ චේතනාව හොයාගන්න පුළුවන්. ඊළඟට එහි තිබෙන ස්වરૂපේ ශරීරයේ ගමන් මඟ හේතුවක් වෙනවා. දැන් අපි අතපය දිගාරිනවා ආරම්භයක් කරනවා ශරීරයේ ගමන් මාර්ගයක් නිර්මාණය වෙනවා. ඒක ඇතිවන්නේ ඇයි? වායෝ ධාතුව නිසා. ඇයි ඒ වායෝ ධාතුව නිසා ඇතිවන්නේ? ඇඟ එහෙට මෙහෙට හැසිරෙනවා නම් ඒ හැසිරෙන්නේ මොක නිසා? චලනයක් වෙනවා. වායෝ ධාතුව නිසා. දැන් වචී විඤ්ඤාතිය වචන සම්බන්ධව අර ටිකම තමයි එතන තිබෙන්නේ. එතකොට වචන සම්බන්ධ වචන ශබ්ද නිර්මාණය කිරීම. එතනත් රූපයක් ඇති වෙනවා. වචන ශබ්දේ. දැන් අපි දන්නවා මේ වචන කතා කරනකොට මිහිරි වචන, අමිහිරි වචන, ඇඬීම, ගායනය වගේ හැමතැනම ඔබ ගත්තොත් දැන් අපි මියුසික් මේ කරන කෙනෙක්ගෙන් අහලා බලුවොත් ඒ මියුසික් වල තිබෙනවා ප්‍රස්තාර තිබෙනවා, ග්‍රැෆික්ස් තියෙනවා. ඒව වල රූප තියෙනවා. ඒ හඬවලට රූප නිර්මාණය වෙනවා. එහෙනම් වචී විඤ්ඤාති කියන්නේ රූපස ලහුතා රූපේත් පවතින සැහැල්ලුකම් නේ. එතකොට රූපේ උදාසීන බවින් තොර වෙනවා. රූපේ බරගතිය අයින් කරනවා, සැහැල්ලු කරනවා. සැහැල්ලුකම් රූපේ තිබෙන. ඒ රූපේ තිබෙන මෘදු ගතිය අපි කලින් කිව්වා රූපස මුදුතා. දැන් රූපයක තිබෙන මෘදු භාවය. මොකද රූපයක් මෘදු වෙන්න ඕන පවතින නේ. නම්‍යශීලී භාවය තමයි කියන්නේ. ඊළඟ රූපස කම්මඤ්ඤතා. රූපේ තිබෙන කර්මඤ්ඤ භාවය. කර්මඤ්ඤ භාවය කියන්නේ වැඩ කරන බව නේ. නැත්නම් අපිට පැරාලිසිස් එකක් වගේ වුණොත් ශරීරය අකර්මණ්‍ය වුණොත් අක්‍රීය වුණොත් ඒ රූප මැරලා යනවා. ශරීරයේ ප්‍රබලකම තියාගන්නේ කර්මණ්‍ය භාවය. දැන් මේක ශරීරයේ විතරක්ද මේ? නෑ රූපවලනේ. ඕනම රූපයක තිබෙනවා කර්මණ්‍ය භාවය. ඕනම රූපයක තියෙනවා සැහැල්ලුකම. ඕනම රූපයක තියෙනවා මෘදුකම. ඊළඟ අන්තිම ලක්ෂණ හතර. උපචේකයට. උපචේ කියලා කියන්නේ මේ රූප නිර්මාණය කරන හැකියාව. දැන් අපි කලින් කිව්වනේ අර පටිසන්ධිය ගන්නකොට ඇතිවන රූප වලට කලින් කලල රූපයක් නිර්මාණය කරන්න එපා. මොනවා හරි අමුද්‍රව්‍යයකින් ඒක කරන්නේ උපචේ කියන ලක්ෂණ. මේ පිහිටුවනවා. මේ රූප වස්තුන් පළමුවට නිර්මාණය කරනවානේ. රූප නිර්මාණය කරනවා. දැන් අපි හිතමු කෙනෙක් හදනවා වාහනයක්, ආයතනයක්. ඒ වාහනේ හදනකොට මොකද්ද වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ තමයි හැදුවයි පස්සේ තියෙන්නේ. නමුත් හදන්න කලින් මොකද්ද අපි ඒවට කියන්නේ? උපචේ ලක්ෂණ. අන්න. මේ ඕනම දෙයක් හදන්න කලින් පඨවි ආපෝ තේජෝ වායෝ ඒවයි තියෙනවා. නමුත් හදන්න කලින් අවස්ථාවේ රූප හදන තැනට අපි කියනවා උපචේ කියලා. සන්තති කියන්නේ දැන් ඔන්න රූප හැදුවයින් පස්සේ හදනකොට රූපේ පහළ වීමක්. රූපේ හැදෙනවනේ. දැන් වාහනයක් හදන කෙනෙක් ඒ අදාළ මොනවද අපි කියන ද්‍රව්‍ය නිර්මාණය කරගෙන වාහනේ හැදෙනවනේ තැනකදී. ඒ හැදෙනකොට කියනවා සන්තති කියලා. පහළ වෙන රූපයක් නිර්මාණය වෙනවා. ඒ ලක්ෂණ හරහා කෙනෙකුගේ සැලසුමකට අනුව. වාහනයක් විතරක් මේ හැම දෙයකම තියෙනවා සන්තති ලක්ෂණ. ජරතා කියන්නේ ඕනම රූපයක වෙනස්කමක් වෙනවා. විශේෂයෙන්ම දි รา යාමක් වෙනවා. වාහනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අපි කියන්නේ රූපය පරිණත වෙනවා. මෙතින් රූපික වස්තුන්ගේ පරිණත බව, දි รา යාමටපත් වීම.
රූපික වස්තුන් ඒවායේ අවසානයේ කරාගෙන යාම. අදාළ සත්වයා විනාශ නොවි රූපික වස්තු වල සිදුවන විනාශ. දැන් සත්වයා මැරෙන්නේ නැහැ. අපි මිනිස්සෙක් ගත්තොත් අවුරුදු 80ක් 90ක් හිටියත් 60 70ක් හිටියත් ඒ පුද්ගලයා මැරෙන්නේ නැතුව මොකද වෙන්නේ? මොනවද මැරිලා යන්නේ? රූප ටික මැරිලා යනවා යාගේ. යාගේ විඤ්ඤාණය තියෙනවා. යාගේ රූප මැරිලා යනවා ටික ටික මැරිලා යනවා. සත්තුන්ගෙත් එහෙමයි. අනිකුත් භෞතික වස්තු වලත් එහෙමයි. එහෙනම් ඒක වෙන්නේ ජරතා කියන ලක්ෂණය, රූප ලක්ෂණය. අනිච්චතමෙන් අවසානම උපාදාය රූපේ අපි දන්නවා සියලුම සංස්කාර කියන රූපවලට විනාශයක් තිබෙනවා. ඒ විනාශී ප්‍රධානම දේ තමයි වෙනස කියන එකයි. රූපේ සමස්ත විනාශය. ඒ විනාශය තුල කඩා වැටීමක් සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන් රූපේ වෙනස් වීමක් වෙනවා. අපි ඒකට කියනවා අවසාන උපාදාය රූපය අනිච්චතා කියලා. එහෙනම් දැන් ඔබට අද පේනවා මහා භූත රූප 4ක්, උපාදාය රූප 24ක් අපි මෙන්න මේ ආකාරයට විස්තර කරා. එහෙනම් දැන් අපට ප්‍රශ්න වලට යන්න පුළුවන්. අපිට තිබෙනවා. අපිට ඊළඟ දවසේ අපිට පුළුවන් කරන්න රූප විභාගයේ සම්බන්ධව. ඒ කියන්නේ රූපය කොහොමද අපි කඩලා වෙන් කරගන්නේ ඒක තැන. හොඳයි. මොනවද තිබෙන ප්‍රශ්න? මේ පාඩමේ ප්‍රශ්න නම් ඇහෙන්නම වෙනවා. මොකද මේක ඔය කියන තරම් මම හිතනවා කියන තරම් පාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ටික හැබැයි සරල කාරණා ටික තේරෙන්න පුළුවන්. ඒ නිසා තිබෙන ප්‍රශ්න තිබුණා නම් අහන්න. මොකද අපි දැන් සාකච්ඡා කරපු වෙලාවේ නැත්තම් මම ප්‍රශ්න කිහිපයක් අහන්න. කතා කරපු ඉවරයි. අපිට පැහැදිලි කරගන්න. අපි මුලින් පටන් ගමු. රූපය කියන්නේ පරමාර්ථ ධර්මයක්ද? නෑ. ඒ පරමාර්ථ ධර්මයක් නෙමෙයි. මොකද රූපේ ප්‍රකාර නෙවෙයි. නෑ රූපේ පරමාර්ථ ධර්මයක්. රූපේ විකෘතියක් තමයි. නමුත් පරමාර්ථ ධර්මයක්. ඒ පරමාර්ථ ධර්මයක් වෙන්නේ හැම රූපයකම තිබෙනවා සුද්දට්ටක කියලා જાතියක්. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඒ අටට අපි කියන පරමාණු කියලා අත් වශයෙන්. දැන් අපි විද්‍යාත්මකව කියලානේ පරමාණු දෙය. ඒගොල්ලන්ගේ ගොඩක් වෙනස් වෙනවානේ. එදා මීට අවුරුදු 20 30කට කලින් කියපු පරමාණු නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ ඇතුලේ. දැන් අභිධර්මයේ කියනවා සර්වඥයන් වහන්සේ සියලුම රූපවල තිබෙනවා මයින්යුට් ස්වරූපයක්. ඒ කියන්නේ ඇටොමික් ස්වරූපයක්. ඒකට අපි කියනවා සුද්දට්ටක කියලා. පියෝ ඔක්ටෑට් කියලා. ඒ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. අන්න. එහෙනම් රූපය පරමාර්ථ ධර්මයක්. මතක තියාගන්න අනිත්‍යතාවයට සාපේක්ෂ මේ යටත් අනිත්‍යතාවයට යටත්ව පරමාර්ථ ධර්මයක් වෙනවා. මොකද ඒ යට හැම රූපයකම තියෙනවා. එහෙනම් රූපය පරමාර්ථ ධර්මයක්. එම නිසා අභිධර්මයේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරම පරමාර්ථ ධර්ම. මේකෙන් එකක් රූප කොටස අනිත් තුනම නාම කොටස්. ඊළඟ ප්‍රශ්නේ රූපයක ආයු කාලය කොච්චරද? ක්ෂණ 51යි. චිත්තක්ෂණ 17යි ක්ෂණ 51යි. ඒ කියන්නේ ක්ෂණ 51ක් මේ රූපේ පවතිනවා. ක්ෂණයක් නෙමෙයි. ඊළඟට ඔව් දැන් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම මේ මගේ දැනුමෙන් මම ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න අහන ප්‍රශ්න කීපයක් එක. තාම මොනවද? ඕකේ. මේ ප්‍රශ්නෙත් අහමු බලන්න. සියලුම රූපවල පඨවි ආපෝ තේජෝ වායෝ තිබෙනවා නේ. සියලුම රූපවල පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව හතරක් තියෙනවා. වන්න ගන්ධ රස ඕජා අපි ඒක කතා කරනවා. මොකද ඇත්තට මේ ඇතුලේ තියෙන එක වන්න අපි කතා කරා ගන්ධ කතා කරා අර ගෝචර රූපයට තේ වන්න ගන්ධ රස කතා කරා. ඒ ඕජා කියන එකත් කතා කරානේ.
ආහාර රූපය යටතේ. ඒතර මේ 8 අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් කෙනෙක් ඔබගෙන් ඇහුවොත් මහා භූත රූප යම් කිසි තැනක පවතිනවා නම් එතන අනිවාර්යෙන් මහා භූත රූප 4ම තිබෙනවද නැත්නම් 1 2 3ක් තියෙනවා. කොහොමද උත්තර උත්තරේ? 4ම පවතිනවා. මහා භූත රූප 4ම පවතිනවා. නමුත් දැන් අපිට තිබෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට තේරෙන්නේ නැහැ මහා භූත රූප ඇතුලේ තිබෙන වෙනස්කම් ටික. නමුත් මේ මහා භූත රූප 4ම පවතිනවා. සමහර ලාවට එක මහා භූත රූපයක් ගොඩක් ලොකුවට පේන්න පුළුවන්. නමුත් එකෙන් කියන්නේ අනිත් මහා භූත රූප දුර නැහැ කියලා ඒවත් තියෙනවා. 4ම පවතිනවා. අපි ඒක රූපයට සාපේක්ෂවනේ ගන්න. වතුර ගත්තා අපි. ජලයේ උදාහරණයක් ගත්තා නේද? අපි එහෙම ගත්තා. එක උදාහරණයක් තමයි කියන්නේ. ඊළඟට මොකද්ද මේ පරිච්ඡේද රූපය කියන්නේ? හොඳ ප්‍රශ්නයක්. පරිච්ඡේද රූපය කියන්නේ මොකක්ද? අපි කියවනේ අර අනිප්පන්න කියලා නේ. නිප්පන්න රූපේ අනිප්පන්න රූප වල පරිච්ඡේද රූපේ. පරිච්ඡේද රූපය කියන්නේ? පරිච්ඡේද රූපේ රූප දෙකක් අතර වෙනස වෙනස හොයාගන්න විදිය. ඒක එකක්. අපි කියව එකට පරිච්ඡේද රූපේ. ආකාශ ධාතුවේ අනිත් කොටස මොකක්ද? ලෝක කුහරය. ලෝක කුහරය නිසා අනෙකුත් වස්තු හඳුනා ගැනීමේ හැකියාව. දැන් අපි දැන් මෙතන රූපයක් තිබෙනවා. මේ රූපේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ විශාල අවකාශයක් පවතින හින්දා. මම මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරා. බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගත්තා. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක නිසා තමයි මා උපේ. අපි ඒකට කියනවා පරිච්ඡේද රූපය කියලා. ආකාශ ධාතුව කියලා. ඒක රූපයක්. හරිම මේ බොහොම නොහිතන පැතියක් අවශ්‍යම මේවා. අපි රූපේ අඳුරගන්න එක එක වස්තු හින්දා පමණනේ. නමුත් විශාල සර්වව්‍යාපී රූපයක් තිබෙනවා. හොඳයි. එහෙනම් අපි ඒ ටික ඇති තව ප්‍රශ්න තිබෙනවා නම් කෙනෙක්ට අහන්න පුළුවන්. නැත්නම් අපි පුණ්‍යානුමෝදනාවට ගිහලා අවසන් කරමු. දැන් මේ රූප ඉගෙන ගන්න කිය ඇති වටිනකම මොකක්ද? ඒකත් හොඳ ප්‍රශ්නයක් නේද? මොකටද මේ රූප ඉගෙන ගන්න? එයි මේ ඉගෙන ගන්න. අනිත්‍යතාවය. ඔව් දැන් මේ රූප ඉගෙන ගත්තම අපිට මේ රූප නිසා නිර්මාණය වෙන පුද්ගලයෝ රූප නිසා නිර්මාණය වෙන වස්තු ගැන ලොකු ආසාවක් ඇති වෙනවද ඊට පස්සේ? අනවශ්‍ය ආසාවක් ඇති වෙනවා. ලොකු කාමයක් ඇති වෙනවා. විශාල කාමයක් ඇති වෙනවා අපිට. කාමයේ තියෙනවා. කාම නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් ලොකු නිකන් අනවශ්‍ය හිතට පාලනයක් කරගන්න බැරි කාමය. ඒ හරහා ද්වේෂය ඒව නිර්මාණය වෙනවා. ඇලීම ගැටීම ඇති වෙන්නේ අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? අපිට තේන්න ගන්නවා මෙතන ඉන්නේ මේ පුද්ගලයෙක් නෙමෙයි රූපයක්. එක රූපයක් නෙමෙයි රූප මහා ගොඩක්. එතකොට මේ එක එක රූප වලටත් ආයුෂ තියෙන්නේ ක්ෂණ 21යි ක්ෂණ 51යි අපිට ගොඩාක් හොඳට මේ අනිත්‍යතාවය තේරුම් ගන්න. දැවැන්ත ජයග්‍රහණයක් ජීවිතේ අපි ඉස්සර අහනවානේ මේ පුද්ගලයෝ සූත්‍ර පිටකේ මේ පුද්ගලයා අනිත්‍යයි දුකයි නේද හැමදාම අරය නිට්ටයයි සුඛයි ආත්මයි. එහෙම නේද? හැමදාම මේ මෙයත් අනිත්‍යයි දුකයි අනාත්මයි අරයත් එහෙමයි එළිය එකත් එහෙමයි වාහනෙත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි ඔක්කොම. නමුත් කාටවත් තේරෙන්නේ නැහැ මොකද? ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ රූප ඇතුලේ තියෙන දේවල්. මේ පුද්ගලයෝ ඇතුලේ මේගොල්ලන් නිර්මාණය වෙලා තිබෙන රූප ටික පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි හැමදාම නාමය අල්ලන් තමයි නිවන් දකින්න හදන්නේ. ඔන්න. හැමදාම නිවන් දකින්න පාර හොයන්නේ නාම ටික අල්ලන. නාම ටික අල්ල ගන්න හරි අමාරුයි. මොකද ඒව ඇවිල්ලා ඇබ්ස්ට්‍රැක්ට් දේවල්. රූප නැහැ. නමුත් රූප කොටස අල්ල ගන්න. රූප කොටස අල්ල රූප වල ඇල්ලනවා නෙමෙයි. රූප කොටස අල්ල ගන්නකොට අපිට පේනවා පැහැදිලි අනිත්‍යතාවය පේනවා. එදා අපිට මතකද දන්නේ බුදුහාමුදුරුවෝ ඉතාලම ලස්සනට මිනිස්සුන්ට එක බණ කිව්වෙත් නෑනේ. දැන් උන්වහන්සේ ගාවට බලන්ටකෝ මේ අර කිසాగෞතමගේ කතාවේ තුමිය ආවනේ ළමයා නැති වෙලා බුදුහාමුදුරුවෝ කිව්වද මේ දැන් හොඳ කරලා දෙන්න ඇහුවානේ. උන්වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණා මේ හොඳ කරන්න බෑ කියලා උන්වහන්සේ කිව්වද? උන්වහන්සේ මොකක්ද කිව්වේ? නොමල තැනකින් අබ ටිකක් කියලා. බලන්න උන්වහන්සේ ඒ අදාළ පුද්ගලයාට කතා කරන විදිහ. දැන් ඊළඟට අතන අර මේ නන්දහාමුදුරු මම සූත්‍ර පිටක පොඩි උදාහරණයක් ගන්න මේක.
නන්දහාමුදුරුවෝ මෙම කසාද බඳින්න කිට්ටු වෙන අවස්ථාවේදී ආ වරගෙන ආයේ පන්සලට. ඒතර ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඔහු භාවනා කරන්නේ නැහැ. ඔබ තමන්ගේ මේ විවාහයටපත් වෙන කාන්තාව දිහා හිතේ ඉන්නවා. ඒක සාධාරණ දෙයක් විවාහ වෙන්න ගියපු කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේ මේ කතාවේ කියනවනේ අර තැනකට එක්කන් ගියා කියලා දිව්‍ය ලෝකයකට. දැන් ඒ වෙලාවේ උන්වහන්සේ කියනවනේ අන්න එතන ඉන්න කට්ටිය මේ එක්කෙනෙක් ඕන නම් එක්කෙනෙක් ඕන නම් මම කියන ආකාරයෙන් වැඩ කරන්න කියලා. ඒ මොකද මේ කරන්නේ? එහෙනම් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? රූපයෙන් රූපය විනාශ කිරීමක් උන්වහන්සේ කරේ. අන්න බලන්න. එහෙනම් අපිට අපේ ජීවිතේ මේ නාම වලින්ම සමහරවිට බැරි වෙනවා. ඒක අමාරුයි. ධර්මානුකූලව තිබෙනවා. අපිට මේ රූපය හරි වැදගත්. අපිට මේ රූපය හරියට පේන්න ගන්නවා. පුද්ගලයෙක් ඇතුළේ තිබෙන පඨවි කොටස් ටික, ආපෝ ටික, තේජෝ ටික, වායෝ ටික මේ උපාදාය 24 ටිකක් පේන්න ගන්නකොට අපිට තේරෙනවා මේවට තිබෙන ආසාව අපි හිතුව කොච්චර අඩු කරගන්නවා. අර නාම ටික උනත් තේරෙන්නේ රූප ටික තේරෙන තරමට. මොකද දන්නද හේතුව? අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ වැඩිපුර නාමත් එක්කද රූපත් එක්කද? රූපත් එක්ක ගනුදෙනු කරන්නේ. ඔන්න. අපි වැඩිපුර මිනිස්සුත් එක්ක මේ සමාජයේ මිනිස්සු ආස කරන්නේ රූපවලට, වාහනවලට, මුදලට, පුද්ගලයන්ට, කීර්තිය මේ ඔක්කොම රූප. අන්තිමාර්ථයේදී. එහෙනම් මේ රූප ගැන අපට තේරෙන්න ගන්න තරමට ප්‍රමාණයේ තරමට අපට නාම ගැන තේරෙන්න ගන්න. ඒ නිසා තමයි මේ රූප විග්‍රහය අතිශය වැදගත්. මේක නිකම්ම නිකන් වචන ටිකක්වත් සංඛ්‍යා ටිකක්වත් නෙවෙයි. හොඳයි එහෙනම් අපි තවත් ප්‍රශ්න මුකුත් තිබෙනවද? මම දන්නේ නැහැ. එහෙනම් අපි අවසන් කරමු. අවසන් කරන්න කලින් පණිවිඩයක් දෙන්න තිබෙනවා. හෙට උදේ 8ට අපේ අගෝස්තු මාසයේ නිකිණි සීල සමාදානය තිබෙනවා. උදේ 8ට අපි සාමාන්‍ය සීල් දවස වගේ. ඒ වගේම හෙට රාත්‍රී 7ට තමයි පූජාව පවතින්නේ. රාත්‍රී 7ට. උදේ 8ට සීල් සමාදානය. ඒ වගේම හෙට හවස 7ට තමයි වස් පූජාව සිදු කරන්නේ. දැන් එහෙනම් අපි අද දවසේ ලබාගත් ආ වූ සියලු කුසල් සර්වඥයන් වහන්සේ විසින් ඊටාම පැහැදිලිවම නිශ්චිතවම මේ ධර්ම කාරණා විග්‍රහ කරලා තිබෙනවා අපි දැන්. විශේෂයෙන් මේ රූප කොටස අතිශය වැදගත් අපිට. අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය තේරුම් ගන්න. ඒ නිසා අද දවසේ ඔබ මේ රූපේ මූලික හැඳින්වීම දැනගත්තා. අපි ඊළඟට කරන්න යන්නේ රූප විභාගය. රූපය කොහොමද වර්ගීකරණය කරගන්නේ කියන එක. ඒ නිසා අපි ලබන සිකුරාදට ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ලබාගත් ආ වූ සියලු කුසල් පින් අපි පළමු කොට අප නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. එම නිසා ඔබ අප නමින් මියගිය කොතෙකුත් ඥාතීන් ඉන්නවා. ඒ වගේම ලෝකේ පුරාවටම මේ මොහොතේ ගොඩාක් අය මේ යනවා. මේ වසංගත තත්ත්වය සහ ඒ කාරණා නිසා ඒ සෑම දිනාටම මේ පින් අනුමෝදන් කරමු. ඔබගේ ඥාතිවරුන් දැනට මිය ගියපු ඥාතිවරුන්, පෙර භවවල මිය ගියපු ඥාතිවරුන් දැනට මේ කරදරකාරී තත්ත්ව නිසා මිය යන සියලුම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සාර්ථක වෙත්වා. ඒ අය ඊටාම ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවයටම පත් වෙත්වා කියලා සාදුකාරය පවත්වමු. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය බව ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අපි දන්නවා මේ අභිධර්ම දේශනාව සිද්ධ කරේ දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට. මොකද ඒ අයට තමයිලු මේ මුළු අභිධර්මයේම එකම ඉරියව්වකින් ඉඳලා අසන්න පුළුවන් ස්වරූපයක් තිබෙනවා. ඒ වගේම ඒ අය මේ ධර්මයේ නිශ්චිතව ප්‍රකාශ කරනවට කැමති. එම නිසා ඒ සියලුම දෙවිවරුන් බ්‍රහ්මයන්ොත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ ඒ ජීවිත අවසන් වෙනවා. අනිත්‍යතාවයටපත් වෙනවා. දුක්ඛතාවයටපත් වෙනවා. අනාත්මතාවයටපත් වෙනවා. එහෙනම් ඒ අයටත් සිදුවන්නේ අපිටත් වෙන දේම තමයි. එහෙනම් එම අයට ඒ සැප සම්පත් ASCII විදින අතරතුර මේ ලබාගත්තා වූ කුසල් පින් අපි ඒ අයට ලබා දීලා ඒ අයගේ ධර්මඥානෙ දියුණු කරගෙන ඉතාම ඉක්මනින් එක්කෝ සුද්ධාවාසයකට ගිහිල්ලා හරි මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා හරි තාම ඉක්මනින් නිවන් දකින්නට ඒ අයට අවකාශය ලැබේවා. ඒ වගේම ඒ අයගේ ආශිර්වාදය ඔබට නිරන්තරයෙන්ම ලැබෙන්න ඕන. අපි ධර්මයේ සාකච්ඡා කරනවා, ඉගෙන ගන්නවා, හිත දියුණු කර ගන්නවා. හිත දියුණු කර ගන්න එක අත්‍යවශ්‍යතාවය. ඒ නිසා ඔබ හැම දිනාටම ඒ අයගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. අවසාන වශයෙන් සියලු දෙවිවරුන්ට නාගයන්ට උතුම් අමා මහ නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු.
එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනාව සිදු කරමු. අපි හැමදාම සිදු කරන ප්‍රාර්ථනාව මේ ලබාගත් ආ වූ සීල කුසල් හේතුවෙන් ඔබ අප සෑම දිනකටම ඉතාම ඉක්මනින් ධර්ම අවබෝධය වෙලා සසර ගමන නිමා කරන්නට උතුම් අමා මහ නිවන් සුවය මේ ජීවිතයේදීම වහවහ ඉක්මනටම අවබෝධ කරගන්නට අද දවසේ මේ කරගත් ආ වූ සීල කුසල් අභිධර්ම දේශනාව හරහා ලබාගත් ආ වූ සීල දැනුම ඒ අවබෝධයන් ඒ දියුණුව හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් වත්වන්න කවුරුත් බඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන ලද්දම් බුද්ධ පුත්තනං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තනං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තනං සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ වගේම අපි පුළුවන් අය හිට උදේ අවසත් අපි හමු වෙමු. අපි අභිධර්ම දේශනාවේ ස්ලයිඩ්ස් ටික අනිවාර්යෙන් බලන්න. මොකද නැත්තම් මේ දැනුම මදි අපිට හිමි වුණොත් ඉස්සරහට යන්න ටිකක් අපහසුයි. මම හිතනවා මේවා එච්චර ලොකු ප්‍රශ්නක් නෙමෙයි. සරලව බලන්න තිබෙන ප්‍රශ්න ඔබට මගෙන් අහන්න පුළුවන් ඕන වෙලාවක. හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ